සම්මා සම්බුදු සරණයි. ශ්‍රී බුද්ධ වර්ෂ 2564ක් වූ වප් මස අමාවක නම් තිතිලත් ශනි දින හෙවත් ව්‍යවහාරික වර්ෂ 2020ක් වූ නොවැම්බර් මස 14 වැනි සෙනසුරාදා ශ්‍රී ලංකාවේ වේලාවෙන් පස්වරු 7 උදා වූ මේ මොහොතේදී ලෝකය පුරා විසිරී සිටින ඔබ අප සෑම සියලු දෙනාම මේ Zoom යදෝම ඔස්සේ අන්තර්ජාලය හරහා සජීවීව සම්බන්ධ වී සිටිනුයේ පෞරාණික තේරවාදය ත්‍රිපිටක අධ්‍යයන වැඩසටහනෙහි අභිධර්මය 25 වැනි පාඩම සමගයි. පසුගිය පාඩම් 24 පුරාවට චිත්තකාණ්ඩයට අයත් සියලුම සිත් 121ම අපි ඉගෙන කියා ගන්නට යෙදුණා. ඉන් අනතුරුව චෛතසික කාණ්ඩය ආරම්භ කළා. චෛතසික කාණ්ඩයේහි ප්‍රධාන රාශි තුන අතරින් අන්‍ය සමාන රාශියට අයත් සර්වචිත්ත සාධාරණ චෛතසික වගේම ප්‍රකීර්ණක චෛතසිකත් අවසන් කරන්නට යෙදුණා. මේ නිසාවෙන් චෛතසික රාශීන් තුන අතරින් පළමු රාශිය හෙවත් අන්‍ය සමාන රාශිය දක්වා චෛතසික කාණ්ඩයත් අවසන් කරගන්නට පුළුවන් වුණා. අද දවසේ අපි ආරම්භ කරන්නේ බොහෝමත්ම වැදගත් වටිනා පාඩමක්. ඒ තමයි අකුසල රාශියට අයත් චෛතසිකව අතරින් චෛතසික 14ක් තිබෙනවා. මේ චෛතසික 14 අතරින් මුල් චෛතසික ටික ගැන කතා කරන්න. ඒ නිසා වෙනුයි අපි මේ අකුසල චෛතසික පළමු කොටස කියලා මේ පාඩම නම් කරේ. ඉතින් මොකද කුසලයේ යෙදෙන්නත් අකුසලයෙන් වළකින්නත් අකුසලයේ සිද්ධ වෙන ආකාරය ගැන දැන කියා ගන්නත් මේ අකුසල චෛතසික සහ ගැන අනිවාර්යයෙන්ම දැන කියා ගත යුතුයි. ඒ නිසාවෙන් මේ පාඩම අතිශයින්ම වැදගත් වෙන පාඩමක්. ඒ නිසාවෙන් අපි බොහෝම ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා මේ Zoom යදොම ඔස්සේ සහ සම්බන්ධ වන සත්පුරුෂ පින්වතුන්ටත් ඒ වගේම YouTube channel එක ඔස්සේ පෞරාණික තේරවාදය YouTube channel එක ඔස්සේ සහ සම්බන්ධ වන මේ සත්පුරුෂ පිරිසටත් මේ අකුසල රාශියට අයත් චෛතසික පිළිබඳව බොහෝමත්ම ඕනෑකමින් උනන්දුවෙන් අවධානයෙන් යුක්තව ඉගෙන ගන්න සූදානම් වෙන්න කියලා. අද දවසේ මේ උතුම් වැඩසටහනට මාර්ගෝපදේශකත්වය සපයන අපගේ ගෞරවනීය ආචාර්යයන් වහන්සේ මහනුවර අම්පිටිය උඩගම චිත්ත විවේකාශ්‍රමාධිපති නම කියන්නට අවසරයි පූජනීය විනයාචාර්ය ගලේවෙල ඥානදර්ශන ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ. අපගේ ගෞරවනීය ආරාධනය බොහෝමත්ම කාරුණිකව පිළිගෙන මේ ගම්බීර වූ අභිධර්මාර්ථය අපට වටහාගත හැකි අයුරින් අනුපිළිවෙලුවේ මුල සිට සරලව නමුත් ගම්බීරාර්ථයෙන්ම පැහැදිලි කර දෙමින් ඒ පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්මය ජීවිතවල සැනසීම පිණිසම අපට අවබෝධ කරවීමට කැපවන්නා වූ අපේ ගුරු දේවෝත්තම ගෞරවනීය ස්වාමීන්ද්‍රයන්න් වහන්සේව පාදාභිවන්දනීයව මේ උතුම් ධම් සභා මණ්ඩපයට පිළිගනු ලබනවා. එහෙමනම් ගෞරවනීය ස්වාමින් වහන්සේ පිළිගැනීමටත් ගෞරවනීය ස්වාමීන් වහන්සේ වන්දනා කර ගැනීමටත් කමා කර ගැනීමටත් සියලු දෙනාම මාත් සමගම එක්ව ගාථා කියමින් ගෞරවනීය ස්වාමින් වහන්සේ වන්දනා කරමු. අවසරයි ස්වාමීනි. හොඳයි. ඕකාස වන්දාමි බන්තේ සුඛී හොතු. ඕකාස ద్వාරත්තේන කතං සබ්බං අච්චයං කමත මේ බන්තේ කමාමි කමිතබ්බා. සාදුකාස කමාමි බන්තේ සුඛී හොතු. නිබ්බාන පච්චේ හොතු. සබ්බ දුක්ඛා පමුංචතු. ගෞරවනීය ස්වාමීන් වහන්සේ අද දවසේත් මේ Zoom යොදවම ඔස්සේ අභිධර්මයේ 25 වෙනි පාඩම ඉගෙන කියා ගන්නට බොහෝ පිරිසක් සහ සම්බන්ධ වෙලා සිටිනවා. අප වෙත අනුකම්පාවෙන් මීළඟ අභිධර්ම පාඩමත් පාලි භාෂා පුහුණුවත් ආරම්භ කරන්න කියලා ඔබ වහන්සේට පාද නමස්කාර පූර්වකව ආරාධනා කර සිටිනවා. අවසරයි ස්වාමී. හොඳයි අපි කවුරුත් නමස්කාර පාඨය කියමින් බුදුරජාණන් වහන්සේට වන්දනා කරමු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. හොඳයි සෑම සියලු දෙනාටම තෙරුවන් සරණයි. අදත් අපි
අපේ අභිධර්මයේ සහ පාලි වැඩසටහනේ තවත් එක් දවසක් සම්පූර්ණ කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපි මුලින්ම ගිය සතියේ අභිධර්ම පාඩමට අදාළ ප්‍රශ්න වලට පිළිතුරු සාකච්ඡා කරමු. කවුරුත් ඒ ලියපු පිළිතුරු ළඟට ගන්න. අපි බලමු ඊට පස්සේ හරි වැරදි. හොඳයි. පළවෙනි ප්‍රශ්නය සර්වචිත්ත සාධාරණ චෛතසික කොතෙක්ද ඒවා මොනවාද ඒවාට නම යෙදී ඇත්තේ කුමක් හේින්ද පිළිතුර සර්වචිත්ත සාධාරණ චෛතසික සතකි ඒවා නම් පස්ස වේදනා සංඥා චේතනා ඒකග්ගතා ජීවිතේන්ද්‍රිය මනසිකාර ඊට පස්සේ අර ඒවාට නම යෙදී ඇත්තේ කුමක් හේින්ද කියන ප්‍රශ්නයට උත්තරේ ඒවාට නම යෙදී ඇත්තේ කුශලා කුසලාදී වශයෙන් විශේෂයක් නොමැතිව සියලු සිත්වල යෙදෙන නිසාය. එතන කුශලා කුසලාදී කියලා කියන්නේ කුසල් අකුසල් ආදී වශයෙන් කියලා එක විස්තර වශයෙන් දැනගන්න තියෙන්නේ. එතකොට කුසල් අකුසල් විපාක ක්‍රියා මේ විදියට වශයෙන් විශේෂයක් නැතිව සියලුම සිත්වල යෙදෙන නිසා මේ හතට කියනවා සර්ව චිත්ත සාධාරණ චෛතසික කියලා. මේ ක්‍රමයෙන් ලියලා තියෙනවා නම් හරි දාගන්න. හොඳයි අපි බලමු ඊළඟ ප්‍රශ්නය. සර්ව චිත්ත සාධාරණ චෛතසික පිළිවෙලින් පැහැදිලි කරන්න. සර්ව චිත්ත සාධාරණ චෛතසික පිළිවෙලින් පැහැදිලි කරන්න. හොඳයි බලමු පළවෙනි එක පස්ස. අරමුණේ සැපෙන ස්වභාවයේ පස්ස නම් වේ. ඒ ක්‍රමයෙන් ලියලා තියෙනවා නම් හරි දාගන්න. ඊට පස්සේ වේදනා ආරම්මණයෙහි හොඳ බව වූ හෝ නරක බව වූ හෝ මධ්‍යස්ථ බව වූ හෝ රසය විඳින ස්වභාවයේ වේදනා නම් වේ. ඊළඟට සංඥා ඒ දෙය අනික් දේවලින් වෙන්කොට හැඳින ගැනීමට උපකාර වන ආරම්භණයාගේ විශේෂ ආකාරයේ ගන්නා වූ ස්වභාවය සංඥා නම් වේ. ඊට පස්සේ චේතනා බැලීම් ඇසීම් කෑම් බීම් යෑම් ඊම් දීම් ගැනීම් ආදී ක්‍රියා සිදු කිරීමේ උත්සාහය චේතනා නම් වේ. හොඳයි. ඊළඟට බලමු ඒකාග්‍රතා අරමුණේ ඒකාග්‍රතා කියන චෛතසිකේ අරමුණේ සිතින් ගත හැකි ආකාර අතුරින් එක් ආකාරයක පිහිටීම් වශයෙන් සිත නොසලන පරිදි අරමුණේ මනාකොට පිහිටුවන ස්වභාවයේ ඒකාග්‍රතා නම් වේ. ඊට පස්සේ ජීවිතේන්ද්‍රිය නිවනට පැමිණීම දක්වාම සත්වයාගේ චිත්ත චෛතසික පරම්පරාව නොසිඳ පැවැත්වීම් පාලනය කිරීම වශයෙන් ජීවත් කරවන ජීවන බලය ජීවත්වීමේ ශක්තිය ජීවිතේන්ද්‍රිය නම් වේ. ඊට පස්සේ මනසිකාර සිතට අරමුණෙන් ඉවත්වන්නට නොදී නැවත නැවත අරමුණු ගැනීමෙහි සිත යොදවන අරමුණු ගැනීමට සිතට සිහිගන්වන ධර්මය මනසිකාර නම් වේ. දයි ක්‍රමයෙන් ඔයිට ආසන්න ක්‍රමයකට ලියලා තියෙනවා නම් හරිදාගට. ඊළඟට තුන්වැනි ප්‍රශ්නය චිත්ත පරිච්ඡේදයේදී වේදනා චෛතසිකයට කියවුණු නම් මොනවාද? සෝමනස්ස දෝමනස්ස උපේක්ඛා සුඛ දුක්ඛ යන මේවාය. ඊට පස්සේ 4 කර්මයයි කියනුවේ කුමකටද?
කර්මයයි කියනුයේ චේතනා චෛසිකයටය. පිළිතුර. ඊට පස්සෙ 5 ප්‍රකීර්ණක චෛතසික කොතෙක්ද ඒවා පිළිවෙලින් පැහැදිලි කරන්න. පිළිතුර ප්‍රකීර්ණක චෛසික සයිකි. පළවෙනි එක විතක්ක. අරමුණ කරා යන අරමුණට නගින ස්වභාවය විතක්ක නම් වේ. ළඟට විචාර විතර්කය පැමිණි අරමුණ පිරිමදින නොහොත් අරමුණෙහි ඇතිල්ලෙන අරමුණේ පැතිරෙන ස්වභාවය විචාර නම් වේ. ඊළඟට අධිමොක්ඛ අරමුණේ සැටි විනිශ්චය කරගන්නා ස්වභාවය අධිමොක්ඛ නම් වේ. එනම් ඒ විනිශ්චය කරගන්න ආකාරය ක්‍රම 3කින් පැහැදිලි කරනවා. පළවෙනි එක සිතකට අරමුණු බොහෝ ප්‍රමාණයක් ඉදිරිපත් වී ඇති කල්හි ඒවා අතුරින් සිතින් ගනු ලබන අරමුණ විනිශ්චය කරගන්නා ස්වභාවය අධිමොක්ඛ යයි. ඊළඟට දෙවෙනි එක එක් අරමුණක ඇති සිතින් ගත හැකි බොහෝ ආකාර අතුරින් එක් වරකදී සිතින් ගත යුතු ආකාරය නියම කිරීම වශයෙන් විනිශ්චය කරන ස්වභාවේද අධිමොක්ඛයයි. ඊළඟට තුන්වෙනි ආකාරයේ අධිමොක්ඛය ක්‍රියා කරන තුන්වෙනි ආකාරය ක්‍රියාවක් සිදු කිරීම වශයෙන් උපදනා සිතක එය කෙරෙම්ද නොකෙරෙම්ද කියා දෙපසට වැනෙන අවිනිශ්චිත ස්වභාවයට විරුද්ධ වූ නිසක කර ගැනීම වශයෙන් විනිශ්චය කරගන්නා ස්වභාවයද අධිමොක්ඛයයි. එතකොට මේ ටික අපේ පොතේ මාර්ගය පොතේ අභිධර්ම මාර්ගය පොතේ තිබුණ නැහැ. නමුත් මේ කාරණා ටික හොඳින් කියවලා මේ මතකයේ තබා ගන්න මේ තුලින් අපිට අධිමොක්ඛය කියන චෛසිකේ වඩාත් හොඳින් පැහැදිලි කරගන්න පුළුවන්. හොඳයි. ඊට පස්සේ විරිය කටයුත්තේ නොපසුබස්නා ස්වභාවය පටන්ගත් දේ සිදුවන තුරු ඉදිරියට යන ස්වභාවය විරිය නම් වේ. ඊට පස්සේ පීති සිත පිනා යන ස්වභාවයේ මලක් මෙන් ප්‍රබෝධ වන පිම්බෙන ස්වභාවයේ පීති නම් වේ. ඇත්තටම දැන් මේ චෛතසික ධර්මයන් ගත්තහම රූප ධර්ම වගේ අර පිම්බෙන ස්වરૂපයක් ඇත්තේ නැහැ. නමුත් මේ චෛතසික පැහැදිලි කිරීමේදී චෛතසිකවල ස්වરૂපය කියන්න යනකොට මේ වගේ වචන යොදන්න වෙනවා. නිකන් ඒක සාමාන්‍ය අපේ කතා කරන යම් යම් වචන වලින් තමයි පැහැදිලි කරන්න වෙන්නේ. එතකොට දැනගන්න තියෙන්නේ සාමාන්‍ය දෙයක් වගේ පිම්බෙන ගතියක් නෙවෙයි. නිකන් ප්‍රබෝධ වෙන ගතියක්, පිනා යන ගතියකටයි මෙතන මේ පිම්බෙන ස්වභාවය කියලා කිව්වේ කියන එක මතක තියාගන්න ඕනි. ඒ වගේම තමයි මේ ප්‍රීතිය ගැන කතා කරනකොට අපි එදා පැහැදිලි කරා මේ කුද්ධික ප්‍රීතිය, කණික ප්‍රීතිය, ඔක්කාන්තික ප්‍රීතිය, උබ්බේග ප්‍රීතිය සහ පරණ ප්‍රීතිය කියලා මේ ප්‍රීතියේ ආකාර 5. ඒ තැන්වලදී අපි සමහර පැහැදිලි කරා මේ ශරීරයේ ලොම් කෙලින් කරවන තරමට කෙලින් කරවමින් පහළ වෙන ප්‍රීතිය ආදී මේ විදියට මේ ශරීරයේ වෙනස්කම් එක්ක ඒ ප්‍රීතිය පැහැදිලි කරා. එතකොට එතනදී සමහර ලාවට අනවබෝධයක් ඇති වෙන්න පුළුවන්. එහෙමනම් මේ ශරීරයේ හැමතැනම ප්‍රීතිය කියන චෛසිකේ පහළ වෙනවද කියලා. එහෙම වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් ප්‍රීතියත් එක්ක සිත් පහළ වෙනකොට ඒවා ගොඩක් පහළ වෙන්නේ මේ හදේ වස්තු රූපය අසුරු කරගෙන නැත්නම් හදවතේ. එතකොට හදවතේ ප්‍රීතිය සහිත සිත් පහළ වෙනකොට නැත්නම් ප්‍රීතිය පහළ වෙනකොට ඒ ප්‍රීතියේ බලයෙන් ශරීරයේ යම් යම් වෙනස්කම් සිද්ධ වෙනවා. ඒ වෙනස්කම් ඇසුරු කරගෙන තමයි අර ප්‍රීතිය ආකාර පැහැදිලි කරේ. ඒ නිසා ඒක හොඳින් මතකයේ තියාගන්න නැත්නම් වැරදි අවබෝධයක් එන්න පුළුවන්. ඊට පස්සේ ඡන්ද ඒ දේවල් කරනු කැමැත්ත කිරීමේ ඕනෑකම තමයි ඡන්ද කියලා කියන්නේ. ඡන්ද නම් වේ. හොඳයි. ඊළඟට 6 ඔවුන්ට කුමක් හේම් ප්‍රකීර්ණකයයි කියනු ලැබේද? පිළිතුර සර්වචිත්ත සාධාරණ චෛතසික මෙන් සෑම සිතකම නොයේදී කුසල කුසල ලෞකික ලෝකෝත්තරාදී සෑම පක්ෂවලටම අයත්
සිත්වල සුදුසු පරිදි විසිරී යෙදෙන බැවින් ඔවුන්ට ප්‍රකීර්ණකයයි කියනු ලැබේ. ඒ විදිහට ලියලා තියෙනවා නම් හරි දාගන්න. ඊළඟට 7 වෙනි ප්‍රශ්නය. අන්‍ය සමාන රාශියට අයත් චෛතසික ලියා දක්වන්න. පස්ස, වේදනා, සංඥා, චේතනා, ඒකාග්‍රතා, ජීවිතේන්ද්‍රිය, මනසිකාර, විතක්ක, විචාර, අදිමොක්ඛ, විරිය, පීති, ඡන්ද. හොඳයි. ඊළඟට එම චෛතසිකයන්ට අන්‍ය සමානයයි කියන්නේ කුමක් නිසාද? පිළිතුර අකුශල රාශිය, ශෝභන රාශිය යන රාශි දෙකට අයත් චෛතසිකයන් හා යෙදෙන බැවින් එම චෛතසිකයන්ට අන්‍ය සමානයයි කියනු ලැබේ. ඊට පස්සේ 9 වෙනි ප්‍රශ්නේ. කායික වීරය යනු කුමක්ද? කායික වීරය යනු ශරීර ශක්තියයි. හොඳයි. එතකොට මේ ක්‍රමයෙන් ලියලා තියෙනවා නම් හරි දාගන්න. ඊට පස්සේ ගිය සතිය අපි ප්‍රකීර්ණක චෛතසික නිකරේ. කොට ප්‍රකීර්ණක චෛතසික පාඩම් දෙන්න පුළුවන් කෙනෙකුට දෙන්නෙකුට අපිට අවස්ථාව දෙන්න පුළුවන්. ඒ නිසා ඉක්මනට ඉදිරිපත් වෙලා ප්‍රකීර්ණක චෛතසික පාඩම් දෙන්න. නිකිල් අලහකෝන් මම හිතන්නේ නිකිල් පුතණුවන් කියන්න. විතක්කය, විචාරය, අධිමොක්ඛය, විරිය, ප්‍රීතිය, ඡන්දය. ඡන්දේ. හොඳයි. බොහොම හොඳයි. හොඳයි. ඊළඟට අපි බලමු එහෙමනම් අද අපිට ඉගෙන ගන්න තියෙන්නේ අකුශල රාශියට අයිති චෛතසිකයි. එතකොට මේ චෛතසික සම්බන්ධයෙන් අපි රූප සටහනක් ඔස්සේ මුලින්ම පැහැදිලි කරගනිමු. දැන් එතකොට චෛතසික 52 මූලිකවම කොටස් තුනකට බෙදෙනවා රාශි තුනකට. අන්‍ය සමාන රාශිය චෛතසික 13ක් අයිති එකට. ඊට පස්සේ අකුශල රාශිය චෛතසික 14ක් අයිති. ඊට පස්සේ ශෝභන රාශිය චෛතසික 25ක් ඊට අයිති. එතකොට දැන් අපි මේ වෙනකොට අන්‍ය සමාන රාශිය චෛතසික 13ම පැහැදිලි කරගත්තා. දැන් අද අපිට තියෙන්නේ අකුශල රාශියට අයිති අදාළ චෛතසික ගැන ඉගෙන ගන්න. එතකොට අපිට අකුසල රාශියට අයිති චෛතසික සාමාන්‍යයෙන් කොටස් 4කින් බෙදලා පෙන්වන්න පුළුවන්. අපි බලමු. පළවෙනි එක තමයි මෝහ චතුස්කය. නැත්නම් අපි එකට කියනවා සබ්බ අකුසල සාධාරණ චෛතසික කියලා. සබ්බ අකුසල සාධාරණ චෛතසික. සබ්බ අකුසල සාධාරණ චෛතසික කියන්නේ හේතුව මෙතන මේ හතරට විශේෂයෙන්ම සියලුම අකුසල් සිත්වල මේ හතර වෙනසක් නැතුව යෙදෙනවා. මෝහය, අහිරිකය, අනුත්තප්ප, උද්ධච්ච. මෝහ, අහිරික, අනුත්තප්ප, උද්ධච්ච. මේ කියන චෛතසික හතර වෙනසක් නැතුව සියලුම අකුසල් සිත්වල යෙදෙනවා. අකුසල් සිත් 12ම යෙදෙනවා. ඒ නිසා සබ්බ අකුසල සාධාරණ චෛතසික කියලා මේ හතරට කියනවා. ඒ වගේම තවත් නමක් භාවිතා කරනවා මෝහ චතුස්කය කියලා. ඒ කියන්නේ මෝහය ප්‍රධාන කරගත්තු මේ චෛතසික හතරට කියනවා මෝහ චතුස්කය කියලා. මෝහ චතුස්කය. හොඳයි. ඊට පස්සේ අපි බලමු ලෝභ ත්‍රිකය. ලෝභ ත්‍රිකය. එතකොට මෙතන ලෝභ ත්‍රිකය කියනකොට ලෝභ, දිට්ඨි, මාන කියන චෛතසික තුන. මෙතනදී ලෝභ ත්‍රිකය කියලා මේ චෛතසික තුන වෙන් කරන්න හේතුව තමයි මේ චෛතසික තුන යෙදෙන්නේ ලෝභ සහගත ලෝභ මූල සිත්වල විතරයි.
ලෝභ මූල සිත්වලට පමණයි මේ චෛසික තුන සාධාරණ. නැත්නම් ලෝභ මූල සිත්වල පමණයි යෙදෙන්නේ. ඒ නිසා ලෝභය මුල් කරගත්තු ඒ චෛසික තුනට අපි කියනවා ලෝභ ත්‍රිකය කියලා. බලමු ඊළඟට දෝෂ චතුස්කය. දෝෂ චතුස්කය. දෝෂ ඉස්සා මච්චරිය කුක්කුච්ච කියන මේ චෛසික හතරට දෝෂ චතුස්කය කියලා කියනවා. එතකොට විශේෂයෙන්ම මේ හතර වෙන් කරන්න හේතුව තමයි මේ දෝෂ චතුස්කය හැටියට ද්වේෂ සහගත නැත්නම් ද්වේෂ මූල සිත් දෙකේ පමණයි මේ චෛසිකය දෙන්නේ. ද්වේෂ මූල සිත් දෙකට සාධාරණ වූ චෛසික හතරක්. දෝෂ චෛසිකේ නැත්නම් ද්වේෂ චෛසිකේ මුල් කරගත්තු මේ චෛසික හතරට කියනවා නිසා දෝෂ චතුස්කය කියලා. එතකොට මේ විදිහට මේ චෛසික වෙන් කරාට පස්සේ ඒ සිත්වලට සාධාරණ චෛසික සහ සියලුම සිත්වලට සාධාරණ චෛසික වෙන් කරාට පස්සේ චෛසික තුනක් ඉතුරු වෙනවා. ඒ චෛසික තුනට විශේෂ නමක් කියන්නේ නැහැ. ඒ ඉතුරු වෙන්නේ තීන, මිද්ද, විචිකිච්ඡා. අර මුල් කොටස් තුනට මේවා දාන්න බෑ. ඒ නිසා වෙනම චෛසික තුනක් හැටියට වෙනම කොටසක් හැටියට මේ චෛසික තුන දක්වලා තියෙනවා. හොඳයි. එතකොට අපිට අද ඉස්සල්ලාම ඉගෙන ගන්න තියෙන්නේ මෝහ චතුස්කය. නැත්නම් සබ්බ අකුසල සාධාරණ චෛසික. සියලුම අකුසල් සිත්වලට සාධාරණ වූ නැත්නම් සියලුම අකුසල් සිත්වල යෙදෙන චෛසික හතර තමයි අපිට මුලින් ඉගෙන ගන්න තියෙන්නේ. හොඳයි අපි පාඩම අනුසාරයෙන් මේ චෛසික ඉගෙන ගනිමු. හොඳයි කියන්න. අවසරයි ස්වාමීනි. අකුසල චෛතසික තුදුස. මෝහය, අහිරිකය, අනුත්තප්පය, උද්ධච්චය, ලෝභය, දිට්ඨිය, මානය, දෝෂය, ඉස්සාවය, මච්චරියය, කුක්කුච්චය, තීනය, මිද්දය, විචිකිච්ඡාවයයි අකුසල චෛතසික තුදුසකි. මෝහය අරමුණෙහි සැබෑ తත්වය වසන ස්වභාවය මෝහ නම් වේ. මේ මෝහය ඇසෙහි ඇති පටලයක් වැනියයිද අඳුරක් වැනියයිද කිය යුතුය. මේ නිසා සත්වයනට දුකම මිහිරක් සැටියට සැපයක් සැටියට පෙනේ. දුක් ඇතිවීමේ හේතුව වන තණ්හාව සැපයේ හේතුවක්සේ පෙනේ. දුක් නිවීම වූ සැබෑ සැපය නපුරක් සැටියට පෙනේ. සැප ලැබීමේ සැබෑ මග දුකක් සැටියට පෙනේ. එබැවින් දුක නොදැනීමය, දුක් ඇතිවීමේ හේතුව නොදැනීමය, දුක් නිවීම වූ සැබෑ සැපය නොදැනීමය, සැබෑ සැපයට පැමිණෙන මාර්ගය නොදැනීමය යන මේවාට මෝහය යයි කියනු ලැබේ. අවිද්‍යාවයයි කියනුයේද මේ මෝහයටය. අහිරිකය. පාපය පිළිකුල් නොකරන ස්වභාවය අහිරික නමි. මෙයට පාපයට ලැජ්ජා නොවන ස්වභාවයයිද කියනු ලැබේ. අනුත්තප්පය. පාපයට බිය නොවන ස්වභාවය අනුත්තප්පය නමි. අහිරිකය අනුත්තප්පය යන මේ චෛතසික දෙක අකුශල පක්ෂයෙහි මහා බල දෙකකි. උද්ධච්චය. සිත සැලෙන ස්වභාවය ආරම්මණයෙහි මැනවින් නොපිහිටන ස්වභාවය උද්ධච්ච නමි. මෙය සමාධියට විරුද්ධ ස්වභාවයකි. හොඳයි. එතකොට අකුසල රාශියට අයිති චෛසික 14ක් තියෙනවා. එතකොට මෝහය, අහිරිකය, අනුත්තප්පය, උද්ධච්චය, ඊට පස්සේ ලෝභ, දිට්ඨි, මාන, ඊට පස්සේ දෝෂ, ඉස්සා, මච්චරිය, කුක්කුච්ච, තීන, මිද්ද, විචිකිච්ඡා. මේ විදිහට තමයි චෛසික 14 කියවෙන්නේ. දැන් මේක සාමාන්‍ය අපි පාඩම් කරගන්නකොට
පාඩම් කරගන්න ඕනි අර කියවුණු චතුස්ක සහ ත්‍රික ක්‍රමයට. ඒ කොහොමද? මෝහේ අහිරිකේ අනුත්තප්පේ උද්දච්චේ. ඊට පස්සේ ලෝභ දිට්ඨි මාන. ඊට පස්සේ දෝෂ ඉස්සා මච්චරිය කුක්කුච්ච. ඊට පස්සේ තීන මිද්ද විචිකිච්ඡා. ඔන්න ඔය ක්‍රමෙන් තමයි මතකේ තියාගන්න ඕනි. හොඳයි. එතකොට තුදුසක් කියලා කියන්නේ මෙතන 14ක්. බලන්න පළවෙනි අකුසල චෛතසිකය මෝහය. මෝහය. එතකොට මේක පැහැදිලි කරනවා අරමුණේ සැබෑ තත්ත්වයේ වසන ස්වභාවයේ මෝහ නම් වේ කියලා. අරමුණේ සැබෑ ස්වરૂපය වසන ගතියට තමයි නැත්නම් වසන ධර්මයට තමයි මෝහය කියලා කියන්නේ. මෝහය. එතකොට දැන් මේකටම අපි කියනවා අවිද්‍යාව කියලා. අවිද්‍යාව කියලා කියනවා. දැන් පටිච්ච සමුප්පාදයේදී අවිජ්ජා පත්‍ය සංඛාරා කියලා කියනකොට එතන අවිජ්ජා කියලා ගන්න මෙන්න මේ මෝහය. එතකොට කියනවා මෝහය කියලා කියන්නේ ඇහි තියෙන පටලයක් වගේ කියලා. පටලේ නිසා හරියට ආරම්භනේ සැබෑ ස්වરૂපේ නැත්නම් රූපේ සැබෑ ස්වરૂපේ පේන්නේ නැහැ. ඊට පස්සේ අඳුරක් වැනිය කිය යුතුයි කියනවා. අඳුරක් වගේ කියලා කියනවා මෝහය. ඒකට අඳුරු අවස්ථාවකදී හරියට ඒ අරමුණ පේන්නේ නැහැ. හරියට ඒකේ යථා ස්වરૂපේ පේන්නේ නැහැ. ඒ නිසා කියනවා මේ සත්‍යයන්ට දුකම මිහිරක් හැටියට තමයි වැටහෙන්නේ. ඊට පස්සේ මේ දුකට හේතුව පෙනෙන්නේ සැපේ හේතුව විදියට. ඊට පස්සේ මේ දුකින් නිදහස් වීම කියන නැත්නම් සැබෑ සැපේ පේන්නේ මහා නපුරක් හැටියට දුකක් හැටියට. ඊට පස්සේ සැපේ ළඟා කරගන්න මාර්ගයේ සැබෑවටම සැපේ ළඟා කරගන්න මාර්ගය පෙනෙන්නේ මේ දුක ළඟා කරගන්න මාර්ගයක් හැටියට. ඒ විදිහට දැනෙන්න පෙනෙන්න හේතුව තමයි අර අරමුණේ තියෙන සැබෑ ස්වરૂපේ මෝහයෙන් වහනවා. මෝහයෙන් මෙන්න මේ අරමුණේ තියෙන සැබෑ ස්වરૂපේ හරියට ග්‍රහණය කරගන්න බැරි වෙන විදිහට වහනකොට ඒ දේවල් වල අනිත් පැත්ත තමයි ප්‍රකට වෙන්නේ. සැබෑ ස්වરૂපේ ප්‍රකට වෙන්නේ නැහැ. ඉතින් ඒකයි මෙතනදී පැහැදිලි කරන්නේ දුක මිහිරක් හැටියට ප්‍රකට වෙනවා සත්‍යයන්ට පේනවා. දැන් අපි චතුරාර්ය සත්‍ය පැහැදිලි කරනකොට දැන් අපි මේ පරමාර්ථ ටික අරගෙන චතුරාර්ය සත්‍ය ඉදිරියේදී පෙන්නනවා. ඒකට දුක්ඛාරි සත්‍ය, සමුදයාරි සත්‍ය, නිරෝධාරි සත්‍ය, මාර්ගාරි සත්‍ය. එතනදී ඔය දුක්ඛාරි සත්‍යයට අයිති වෙනවා ලෞකික සිත් 81ම. ලෞකික සිත් 81යි. ඊට පස්සේ ලෝභය කියන චෛසිකේ හැර සෙසු චෛසික 51. ඒ ලෞකික සිත්වල යෙදෙන ලෝභය හැර සෙසු චෛසික 51. ඊට පස්සේ රූප අපි ඉස්සරහට ඉගෙන ගන්නේ රූප 28. මෙන්න මේ සියල්ලම දුක්ඛාරි සත්‍යයට තමයි අයිති වෙන්නේ. නැත්තම් දුක්ඛ සත්‍යය. ඊට හේතුව තමයි මේ කියපු ධර්ම වල ස්වરૂපය තමයි ඉපදීම, දිරීම, මරණයට පත්වීම කියන මේ කියන ස්වરૂපයට මේ ධර්ම යටත්. එහෙම නැත්නම් අපි කියනවා පහළ වෙනවා, ඊට පස්සේ දි รา පත් වෙනවා, නැත්නම් ෂය වෙනවා, නැති වෙලා යනවා. මෙන්න මේ කියන ලක්ෂණ තුනට මේ කියපු ධර්ම ගොදුරුයි. අපි ගමු සිතක්. සිතත් ඇතිව නැතුව යනවා. චෛතසිකත් ඇති වෙලා නැති වෙලා යනවා. ඊට පස්සේ රූප අපි කතා කරනවා. දැන් අපි ගමු අපේ ශරීරය කියලා. රූප අපි ඉගෙන ගත්තේ නැහැනේ තාම. ශරීරය ගත්තාම පහළ වෙනවා, ඊට පස්සේ පවතිනවා, දි รา යනවා, නැති වෙලා යනවා. එතකොට මෙන්න මේ ලක්ෂණ වලින් යුක්ත ධර්ම ගැනෙන්නේ දුකක් හැටියට නැත්නම් දුක්ඛාරි සත්‍ය හැටියටයි. මේවල සැබෑ ස්වરૂපය
දුක්ඛ ස්වરૂපේ. මේ තුලින් ඇති වෙන්නෙම දුකක්ම තමයි. මේ දුකට හේතු වුණු ධර්ම මේවා. එතකොට දැන් අපි ගාමුකෝ වේදනාව කියන චෛතසිකයත් එතකොට අදාළ වෙන්නේ දුක්ඛාරිය සත්‍යයටම තමයි. අපි තණ්හාව නැත්නම් ලෝභය කියන චෛතසිකය අතහැරලානේ මේ ඉතුරු චෛතසික 51 ලෞකික සිත්වල එතන ඉතුරු චෛතසික 51 අපි ගත්තා දුක්ඛාරිය සත්‍යයට. එතකොට වේදනාවත් අයිති. වේදනාව කියනකොට දැන් අපි සැප වේදනාව තියෙනවා. ඊට පස්සේ අපි සෝමනස්සේ කියනවා, දෝමනස්සේ කියනවා, උපේක්ෂාව කියනවා. නේද? ඊට පස්සේ දුක්ඛ වේදනාව කියලා කියනවා. වේදනාවේ ආකාර 5ක් අපි ඉගෙන ගත්තනේ. එතකොට දැන් දුක්ඛ වේදනාව, දෝමනස්සේ කියන එක ඇත්තටම සැබෑවටම දුකක්. නේද? ඊට පස්සේ දැන් සුඛ වේදනාව, සෝමනස්ස වේදනාව කොහොමද දුකක් වෙන්නේ කියලා ප්‍රශ්නයක් එන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ මේ සෝමනස්සය සුඛය කියන මේ වේදනාවේ මේ ස්වરૂප දෙකත් ඇති වෙනවා ඊට පස්සේ නැති වෙලා යනවා. ඒකට ඇති වෙලා නැති වෙලා යන දේයක් සැපයක් හැටියට සලකන්නේ නැහැ. ඊට පස්සේ මේ සෝමනස්ස වේදනාව උපදවා ගන්න මහ දුකක් විඳින්න ඕනේ. ඒ නිසා මේ වේදනාවත් මේ වේදනාවේ මේ සෝමනස්ස ඊට පස්සේ සුඛ කියන පැතිකඩත් දුකක් හැටියටමයි බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙන්නේ. ඊට පස්සේ උපේක්ෂා වේදනාවත් ඇති වෙලා පැවතිලා නැති වෙලා යනවා. ඒකත් දුකක් හැටියටමයි පැහැදිලි කරන්නේ. එතකොට ලෞකික සිත් 81 ඊට පස්සේ චෛතසික 51 රූප 28 මේ සියල්ලම දුක්ඛාරිය සත්‍ය දුක්ඛ සත්‍ය හැටියටයි පැහැදිලි කරන්නේ. මේක තමයි මේ ධර්මවල සැබෑ ස්වરૂපය. මේක සැබෑ ස්වરૂපය. දුකක්. ඊට පස්සේ මේ දුකට හේතුව හැටියට පැහැදිලි කරන්නේ ලෝභය නැත්නම් තණ්හාව. තණ්හාව නැමැති තණ්හාව කියලා කියනවා නැත්නම් අපි පරමාර්ථ වශයෙන් ගත්තාම ලෝභය කියන චෛතසිකය. මේක තමයි දුකට සැබෑ හේතුව. එතකොට ඊළඟට දුකින් නිදහස් වීම නැත්නම් සැපේ හැටියට පැහැදිලි කරන්නේ නිවන. සැබෑ සැපේ. ඊට පස්සේ නිවන සාක්ෂාත් කරන මාර්ගය. නැත්නම් අපි ගන්නවා ලෝකෝත්තර මාර්ග සිත් 4 යෙදෙන සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන මේ 8ට කියනවා මේ දුකින් නිදහස් වීමේ සැබෑ මාර්ගය. නැත්නම් නිවනට යන සැබෑ මාර්ගය. එතකොට දැන් ලෝකෝත්තර විපාක ඵලසිට එහෙම මේ චතුරාර්ය සත්‍ය බෙදීමට ගැනෙන්නේ නැහැ ඒවා. සත්‍ය විනිර්මුක්තයි කියලා අපිට ඉස්සරහා පාඩමකදී ඉගෙන ගන්න පුළුවන් ඒවා. එතකොට බලන්න අර දැන් සිතට සාමාන්‍යයෙන් අරමුණක් එනකොට ඒ අරමුණේ සැබෑ ස්වરૂපය වහන ගතිය තමයි මෝහය කියලා කියන්නේ. සැබෑ ස්වરૂපය ගන්න දෙන්නේ නැහැ හිතට, ආවරණය කරනවා. මෝහය. එතකොට අපි සාමාන්‍යයෙන් ගත්තහම ඔය දුක්ඛ සත්‍යයට අයිති ධර්ම නේද? දුක්ඛ සත්‍යයට අයිති ධර්ම ගත්තහම දැන් අපි ගමුකෝ රූප තියෙනවනේ. ශරීරයක් දැක්කට පස්සේ ඒ ශරීරයේ සැබෑ ස්වરૂපය මොකද්ද? ඒක දුකක්. දුකක්. දුකකට වස්තුවක්. දුකකට හේතුවක්. එතකොට දැන් මේක තමයි මේ අරමුණේ සැබෑ ස්වરૂපය. හැබැයි මොකද්ද කරන්නේ? මෝහයෙන් ඒ සැබෑ ස්වરૂපේ වහනවා, ආවරණය කරනවා. එතකොට තේරෙන්නේ මේ මහා දුකකට හේතු වෙන රූපේ ශරීරයේ මහා සැපයකට හේතු වෙන දෙයක්. ඒක මිහිරක් හැටියට තේරෙන්නේ. නේද? එතකොට සෝමනස්ස වේදනාව කියන එක ඇති වෙලා නැති වෙලා යනවා. ඊට ඇලීම් විදියටත් දුකක් ඇති වෙනවා. එතකොට සෝමනස්ස වේදනාව කියලා කියන්නේ දුකක්. එතකොට ඒක තමයි සැබෑ ස්වરૂපය. හැබැයි සෝමනස්ස වේදනාව ඇති වෙනකොටම
ඒක මහා මිහිරක් හැටියට තමයි තේරෙන්නේ. ඇයි මෝහයෙන් මේක වහනෝ එක සැබෑ ස්වරූපය වහනෝ. එතකොට දැන් මේ දුකට හේතුව හැටියට පැහැදිලි කරන්නේ මොකක්ද? ලෝභය. ලෝභය නිසා තමයි දුක හටගන්නේ. එතකොට මෙන්න මේ ලෝභය දුකේ හේතුව කියන එක මේක වහනවා. මේ ලෝභය කියන එකේ සැබෑ ස්වරූපේ මතුවෙන්න දෙන්නේ නැතුව මෝහයෙන් කරන්නේ ඒක වහනවා. ආවරණය කරන. එතකොට සිතට මේ ලෝභය කියලා කියන්නේ දුකේ හේතුව කියලා වැටහෙන්නේ නැහැ. දැන් බලන්න අපි ආහාරයක් අනුභව කරනකොට දැන් ලෝභය කියලා කියන්නේ ඒක මිහිරි විදියට අරගෙන හොඳ විදියට අරගෙන එහි ඇලෙන ගතිය. ඒතර ආහාරයක් අපි රසවත් ආහාරයක් අනුභව කරනකොට එතන ලෝභයක් ඇති වෙනවා. ඒ ගැන හිතලා අපි ඒ ලෝභේ සතුටු වෙනවා. හැබැයි ඒක මෙන්න මේ සතුටු වීම මේ ඇලීම තමයි මේ සංසාර දුකට හේතුව කියලා එහෙම අවබෝධයක් එන්නේ නැහැ. එහෙම අවබෝධයක් එන්නේ නැහැ. ඇයි ඒ මෝහයෙන් ඒ ලෝභයේ තියෙන සැබෑ ස්වરૂපේ ආවරණය කරනවා. වහනවා. අපි දැන් ගන්නකො යමකට ඇලෙමින් එහි සතුට වෙනවා කියලා කියන්නේ අන්න දුක උපාදනය කරන දුක ඇති කරන මේ ධර්මය තමයි අපි මේ පෝෂණය කරන්නේ. ඒකත් එක තමයි ඉන්නේ. එතකොට නමුත් ඒක හිතට වැටහෙන්නේ නැති විදියට මෝහයෙන් මොකද කරන්නේ? ආවරණය කරනවා. එතකොට දැන් නිවන තමයි සැබෑ සැපේ. නමුත් දැන් තේරෙන්නේ කොහොමද සැබෑ සැපේ හැටියට මේ ඉන්ද්‍රියන් පිනවීම. නේද? සතුටින් විනෝදයෙන් ඉඳීම. මේක තමයි සැබෑ සැපේ හැටියට තේරෙන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ ඒක දක්වන්නේ ඒක තමයි සැබෑ දුක කියලා. ඒ තුලින් තව තවත් සංසාරයට දුක් රැස් වෙනවා. එතකොට නිවනයි සැබෑ සැපේ නැත්තම් මේ පංචස්කන්ධේ සම්පූර්ණම නැතිවීම නිරුද්ධ වීම ඒ ස්වરૂපයේ තියෙන මේ නිවන තමයි සැබෑ සැපේ කිව්වට ඒක වැටහෙන්නේ නැහැ. ඇයි මේ මෝහය තරම් බලවත් ඒක තේරුම් ගන්න දෙන්නේ නැතුව මෝහයෙන් ආවරණය කරනවා සිත. ආවරණය කරනවා. ඒ නිසා දැන් නිකමට දැන් අපි හිතලා බැලුවොත් මෙන්න මේ රූප වේදනා සංඥා සංස්කාර විඥාන කියන මේ ස්කන්ධ පංචකයේ නිරුද්ධ වීම මහා සැපයක් කියලා කියනකොටම ඒ සම්බන්ධයෙන් හිතට එන්නේ එහෙම කොහොමද සැපයක් වෙන්නේ? ඒක මහා දුකක් නේ මොකුත් නැහැනේ. දැන් බලන්න ඒක ඒ නිවනේ තියෙන නැත්තම් සැබෑ සැපය කියන එක වටහා ගන්න හිතට ඉඩ දෙන්නේ නැහැ. ආවරණය කරනවා. අන්න මෝහේ ස්වરૂපේ. එතකොට නිවනට යන මාර්ගයේ දැන් ආර්ය අෂ්ටාංගික මාර්ගය අපි ගත්තොත් මේ සම්මා දිට්ඨිය ආදී මාර්ගාංග තුනෙන් කියන්නේ සීලය සමාධිය ප්‍රඥාව. බයි සීලය දකින්නේ මේ සැපේට යන මාර්ගයක් හැටියට නෙවෙයි දුක් විඳින මාර්ගයක් හැටියට මහා දුකක් විදියට ඒක තේරෙන්නේ. මහා වෙහෙසක් හැටියට තේරෙන්නේ. ඒක සැබෑ සැපේ මාර්ගය හැටියට වැටහෙන්නේ නැහැ. ඊට පස්සේ භාවනා සමාධි වැඩිම විදර්ශනා කිරීම මේ සැබෑ සැපේ මාර්ගය. හැබැයි මේක තේරෙන්නේ මේ දුකක් ලබා ගන්න තියෙන මාර්ගයක් දුක් විඳින මාර්ගයක් හැටියටයි වැටහෙන්නේ. ඒකට බලන්න මෙන්න මේ දුක ඊට පස්සේ දුකට හේතුව සැබෑ සැපය ඊට පස්සේ සැබෑ සැපය ඇති කරගන්න මාර්ගය කියන මේ චතුරාර්ය සත්‍ය මේක ප්‍රකට වෙන්න දෙන්නේ නැතුව පැහැදිලි වෙන්න දෙන්නේ නැතුව සිත ආවරණය කරන ධර්මයේ තමයි මෝහය කියලා කියන්නේ. මෝහය කියලා කියන්නේ. ඉතින් ඒ නිසා මේ දුකම සැපයක් කරලා හිතනවා. දුකම සැපයක් කරලා කල්පනා කරනවා. නේද? දුකම සැපයක් හැටියටයි මේ අවිද්‍යාව නැත්තම් මෝහයෙන් අන්ධ වුණු පිරිස හිතන්නේ.
එතනින් ගැලවෙන්න බැරි තරමටම සමහරුන්ට මෝහය බලවත්. තදින්ම මේ චතුරාර්ය සත්‍ය නුවණ වහලා තියෙනවා. එතකොට ඒ නිසා මෙතන මෝහය දක්වනවා දුක නොදැනීම, දුකට හේතුව නොදැනීම, ඊට පස්සේ සැබෑ සැපේ නොදැනීම, සැබෑ සැපේට යන මාර්ගය නොදැනීම කියන මේ ආකාරවලින් මෝහය දක්වනවා. එකයි මේක කියන්නේ මාර්ගය නොදැනීම යන මේවාට මෝහයයි කියනු ලැබේ. ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ දුක්ඛේ අඤ්ඤානං දුක්ඛ සමුදය අඤ්ඤානං දුක්ඛ නිරෝධේ අඤ්ඤානං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය අඤ්ඤානං. දුකේ නොදැනීම, දුකට හේතුව නොදැනීම, දුකින් නිදහස් වීම නැමැති සැපේ නොදැනීම, සැපේට යන මාර්ගය නොදැනීම. අවිද්‍යාව හැටියට නැත්නම් මෝහයේ හැටියට පැහැදිලි කරනවා. ඒකට මෝහයටම තමයි අවිද්‍යාව කියලා කියන්නේ. එතකොට බලන්න අපි එදිනෙදා ජීවිතයේදී ඇත්තටම මේ අකුසල් සිත් පහළ වෙනවා කියලා කියන්නේ ඒ අකුසල් සිතත් එක්ක නිරන්තරයෙන්ම අවිද්‍යාව තියෙනවා. එතකොට අරමුණේ සැබෑ ස්වરૂපය වැසීම කියන මේ මෝහය අනිවාර්යයෙන්ම අවශ්‍යයි අකුසල් සිතක් පහළ වෙන්න. අකුසල් සිතක් පහළ වෙන්න ඒක අවශ්‍යයි. ඒකට සෑම අකුසල් සිතක් එක්කම මේ මෝහය යෙදෙනවා. එතකොට දැන් මේ මෝහය නිසා මොකද වෙන්නේ? අරමුණේ සැබෑ ස්වરૂපය ආවරණය කිරීම තුළින් ඊට පස්සේ වෙන්නේ ලෝභය, ඊට පස්සේ ද්වේෂය, මේ කියන කෙලෙසුත් පහළ වෙන්න ගන්නවා. එතකොට අපි දකිනවා, අපි හිතමුකෝ මලක් දකිනවා අපි. එතකොට මලේ සැබෑ ස්වરૂපය මොකද්ද? මල කියලා කියන්නේ ඇත්තටම දුක්ඛාරි සත්‍යයට ගැනෙන දෙයක්. නැත්තම් ඇති වෙලා පැවතිලා නැති වෙලා යන දෙයක් මේක. අපි මලක් දැකපු ගාම අපිට ඒ අදහස එන්නේ නැහැ. ඉස්සෙල්ලාම එන්නේ මේක ලස්සනයි, මේක හැඩයි කියලා අන්න බලන්න ඒකේ ඒ අරමුණේ සැබෑ ස්වરૂපය වහන මෝහය තියෙනවා. ඒ මෝහය නිසා අරමුණේ සැබෑ ස්වરૂපේ වැහීම නිසා මොකද වෙන්නේ? අන්න ලෝභයට අවස්ථාව ඇති වෙනවා අරමුණ මිහිරි දෙයක් හැටියට අරගෙන එහි ඇලෙන්න. අරමුණු මිහිරි දෙයක් හැටියට අරගෙන එහි ඇලෙනවා. එතකොට එහෙම නැත්තම් අපි සමහර වෙලාවට පුජ්‍යලයක් දකිනවා. එතකොට ඒ පුජ්‍යලයා දකිනකොටම මෙන්න අසවලානි කියන අදහසක් එනවා. එතකොට මේ මට බැනපු කෙනානි කියන අදහසක් එනවා. ඒ අදහසත් එක්ක මොකද වෙන්නේ? අන්න අර ද්වේෂය හට ගන්නවා. එතකොට ඒ දැකපු කෙනා කියලා කියන්නේ මොකක්ද? ඇත්තටම ගත්තාම දුක්ඛ සත්‍ය. නැත්නම් ඒ පුජ්‍යලයා කියලා කියන්නේ ඇති වෙලා පැවතිලා නැති වෙලා යන ධර්ම සමුදායක්. එතකොට මෙන්න මේ කියන යථාර්ථය මේ මෝහයෙන් වහනවා. එතකොට දකින්නෙම මේ මට බැනපු පුජ්‍යලයා, මට ගහපු පුජ්‍යලයා. එතකොට මොකද වෙන්නේ? අන්න ද්වේෂය පහළ වෙනවා. එහෙම නැත්තම් මේ මෝහය බලවත් වෙන්න, අතිශය බලවත් වෙනකොට මොකද වෙන්නේ? අරමුණ හරියට ග්‍රහණය කරගන්න බැරි වෙන තරමට හිත සැලෙනවා. ඒක තමයි උද්දච්චය කියලා කියන්නේ. ඒකට මෝහ මූල සිත් දෙක ගැන අපි ඉගෙන ගත්තනේ. මෝහය බලවත් මේ සිත් දෙකේ. මෝහේ බලවත් වෙනකොට අරමුණ හරියට අරමුණේ මනාව පිහිටන්නෙත් නැහැ. සැලෙනවා. ඊට පස්සේ මෝහේ බලවත් වෙනකොට මොකද වෙන්නේ? සැකේ වැඩි. විචිකිච්ඡාව කියලා කියන්නේ අපි මේ මෝහේ බලවත් වෙන්න තමයි බුදුරජාණන් වහන්සේ ගැන සැක ඇති වෙන්නේ. ධර්ම රත්නය කෙරෙහි සැක ඇති වෙන්නේ. සංඝ රත්නය කෙරෙහි සැක. ඊට පස්සේ ත්‍රි ශික්ෂාව ගැන සැක කරනවා. ඊට පස්සේ අතීත භවය ගැන, අනාගත භව ගැන, ඊට පස්සේ අතීත අනාගත භව දෙක ගැන, ඊට පස්සේ පටිච්ච සමුප්පාදය ගැන.
මේ විදියට මේ අටතන සැකය බලවත් මේ සැකේ ඇති වෙන්නේ මේ මෝහය බලවත් වෙනකොට. මෝහය බලවත් වෙනකොට. එතකොට අරමුණේ සැබෑ ස්වරූපේ වහන මේ වැහීම කියන දේ තුළ තමයි මේ මෝහය පහළ වීම තුළ තමයි සෙසු අකුසල් ධර්ම පහළ වෙන්නේ. එතකොට සෙසු අකුසල් ධර්ම වලට පහළ වෙන්න මේ මෝහය ප්‍රධානයි. මෝහය ප්‍රධානයි. එතකොට මේ මෝහය සෑම අකුසල් සිතකම යෙදෙනවා. වෙනසක් නැතුව සෑම අකුසල් සිතකම මෝහය යෙදෙනවා. ඉතින් එතකොට දැන් අකුසල් කිරීමේදී මේ මෝහය හරියට ප්‍රඥාව වගේ තමයි පවතින්නේ. නැත්නම් අකුසල් දැන් සමහරු මොකද කරන්නේ? අකුසල් කරන්න උපක්‍රම නැත්නම් ක්‍රමෝපාය යොදනවා. එතකොට මේ අවස්ථාවේදී මේ කෙනෙකුට හිතෙන්න පුළුවන් එහෙනම් මෙයාගේ මේ ප්‍රඥාව නේද මේ අකුසලයේ හොඳට කරන්න කාටවත් අහු වෙන්නේ නැතුව හොරකම කරන්න මේ හොඳට උපක්‍රමයේ මේ පහළ වෙන්නේ. එතකොට මේක මේ ප්‍රඥාව නේද කියලා හිතෙන්න පුළුවන්. නමුත් අකුසලයේදී ඒ ප්‍රඥාව හා ස්වරූපයෙන් මේ මෝහය පහළ වෙනවා කියලා කියනවා. මෝහය ප්‍රඥා ස්වරූපයෙන් නිකන් ඉදිරිපත් වෙනවා. ඒ වෙලාවේ තියෙන්නේ ප්‍රඥාව නෙවෙයි. ප්‍රඥාව කියන චෛසිකේ ශෝභන මේ රාශියට අයිති චෛසිකයක්. ඒ නිසා අකුසල් සිත්වල කවදාවත් පහළ වෙන්නේ නැහැ. ඉතින් මේ විදිහට මේ මෝහය තවත් ක්‍රමවලින් කියනවා නම් කුසලය අකුසලය කියන දෙක හරියට තේරුම් ගන්න බැරි වෙන විදිහට සිත ආවරණය කරනවා. හොඳ නරක තේරුම් ගන්න බැරි වෙන විදිහට සිත ආවරණය කරන මේ ධර්මයට මෝහය කියලා කියනවා. එතකොට බුදුරජාණන් වහන්සේ මේ මෝහය පටිච්ච සමුප්පාදේ අවිද්‍යා නාමයෙන් පැහැදිලි කරනවා. එතකොට මෙන්න මේ මෝහය යටපත් කළ යුතුයි. මෝහය යටපත් කළ යුතුයි කියන එක බුදුරජාණන් වහන්සේ සූත්‍රවලදී පැහැදිලි කරලා තියෙනවා. එතකොට ඒකට උදාහරණ එක සූත්‍රයක් තියෙනවා සංයුත්ත නිකායේ. සංයුත්ත නිකායේ දේවතා සංයුත්තේ තියෙන වුට්ටි කියලා සූත්‍රයක්. වුට්ටි කියලා සූත්‍රයක් තියෙනවා. මේ සූත්‍රය මේකේ තියෙන ගාථා. එතකොට විශේෂයෙන්ම මේ එක්තරා දිව්‍ය පුත්‍රයෙක් දෙවියෙක් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් බුදුරජාණන් වහන්සේට ප්‍රශ්න ගාථාවක් ඉදිරිපත් කරනවා. ඒක තමයි කිංසු උප්පත්තං සෙට්ටං කිංසු නිපතතං වරං කිංසු පවජමානානං කිංසු පවදතං වරෝ. ප්‍රශ්න 4ක් ඇතුළත් ගාථාවක්. මේ දිව්‍ය පුත්‍රයා අහන්නේ කිංසු උප්පත්තං සෙට්ටං ඉහළට නැගෙන දේවල් අතර ශ්‍රේෂ්ඨ වන්නේ මොකක්ද? ඊට කිංසු නිපතතං වරං පහළට වැටෙන දේවල් අතර ශ්‍රේෂ්ඨ වන්නේ මොකක්ද? ඊට කිංසු පවජමානානං ගමන් කරන්න වුන් අතර ශ්‍රේෂ්ඨ වන්නේ කවුද? කිංසු පවදතං වරෝ කතා කරන්න වුන් අතර ශ්‍රේෂ්ඨ වන්නේ කවුද? මේ ප්‍රශ්න ඉදිරිපත් කරාට පස්සේ මේ ළඟ හිටපු තවත් දෙවියෙක් කියනවා ඇයි ඕක බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවේ? මං ඕකට උත්තරයක් දෙන්නම්. ඊට පස්සේ මේ අනිත් දෙවියා උත්තරයක් දෙනවා බීජං උප්පතතං සෙට්ටං වුට්ටි නිපතතං වරා. ඊට පස්සේ ගාවෝ පවජමානානං පුත්තෝ පවදතං වරෝ. එතන කියන්නේ ඉහළට වැඩෙන දේවල් අතර ශ්‍රේෂ්ඨ වන්නේ බීජය. සත්විද ධාන්‍ය ගත්තහම වැඩෙනකොට මොකද වෙන්නේ? වී ආදිය. ඉතින් මේ ධාන්‍ය ලැබිලා ඒ රට සම්පෝෂිත වෙනවා. ශාස්ත්‍රීක වෙනවා. ඒ නිසා ඉහළට වැඩෙන දේවල් අතර මේ බීජය ශ්‍රේෂ්ඨයි කියලා කිව්වා. ඊළඟට පහළට වැටෙන දේවල් අතර වුට්ටි වැස්ස ශ්‍රේෂ්ඨයි කියලා කිව්වා. يعني වර්ෂාව පහළට නැත්නම් වර්ෂාව පහළට වැටෙනකොට
මොකද වෙන්නේ බීජ වපුරලා තියෙනේ වලියලලා මේ අස්වැන්න ආදී ලබා ගන්න පුළුවන්. ඒ නිසා තමයි ශ්‍රේෂ්ඨයි කිව්වේ. ඊළඟට ගාවෝ පවජමානානම් ගමන් කරන්න වුන් අතර ගවයා ශ්‍රේෂ්ඨයි කිව්වා. ඊට හේතුව තමයි මේ ගවයා නිසා පස්ගෝ රසය මිනිසුන්ට ලැබෙනවා. පස්ගෝ රසය කියන එක පිරිස දන්නවා. ඒ පස්ගෝ රසය ලැබෙන නිසා ගමන් කරන්න වුන් අතර මේ ගවයා ශ්‍රේෂ්ඨයි. පුත්තෝ පවදතන් වරෝ කතා කරන්න වුන් අතර පුතා උතුම් කියලා කිව්වා. එමකොද කොයි පිරිසක වුණත් මේ කොයි පිරිසක් වෙතට ගියත් මේ පුතා තමන්ගේ දෙමව්පියන්ගෙන් දෙමව්පියන්ට අම්ම තාත්තා කියලා කතා කරනවා නැත්නම් දෙමව්පියන්ට අනර්ථයක් කවදාවත් අනර්ථ වචනයක් කියන්නේ නැහැ. ඒ නිසා පුතා කතා කරන්න අය අතර ශ්‍රේෂ්ඨයි කියලා කියනවා. බුදුරජාණන් වහන්සේ ඊට පස්සේ අර දෙවියා කිව්වා මම නුඹගෙන් ඇහුවේ නෑ මම මේක බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවේ උත්තර. ඒ නිසා මම බුදුරජාණන් වහන්සේගෙන්ම උත්තරේ දැනගන්නම් කියලා බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කරාට පස්සේ බුදුරජාණන් වහන්සේ උත්තර දෙනවා. විද්‍යා උප්පතතං සෙට්ඨා අවිජ්ජා නිපතතං වරා සංඝෝ පවජමානානං පුත්තෝ පවදතං මේ බුද්ධෝ පවදතං වරෝ. ඒ කියන්නේ ඉහළට වැඩෙනවා නම් ඒ මේ විද්‍යාව වැඩීම විද්‍යාවේ වැඩීම තමයි උතුම්. විද්‍යාවේ දියුණුව තමයි උතුම්. එතන විද්‍යාව කියලා අදහස් කරන්නේ මේ මාර්ග ඥාන ප්‍රඥාව. නැත්නම් සතර මාර්ග ඥාන. සතර මාර්ග ඥානයන්ගේ පහළවීම තමයි උතුම් කියලා කියන්නේ. නැත්නම් දියුණුවක් මේවල දියුණුව තමයි උතුම්. ඊට හේතුව මොකද? සියලුම කෙලෙස් නැසිලා යනවා මාර්ගඥාන පහළ වෙනකොට. ඊට පස්සේ අවිජ්ජා නිපතතං වරා පහළ බහිනවා නම් යමක් පහළට වැටෙනවා නම් යමක් අන්න අවිද්‍යාව යටපත් වෙනවා නම් පහළට වැටෙනවා නම් තමයි උතුම් කියලා කිව්වා. ඒ කියන්නේ අවිද්‍යාව දුරු වෙනවා නම් අවිද්‍යාව පහළ යනවා නම් තමයි ඒක තමයි උතුම්. කියන්නේ සංතානයේ තියෙන අවිද්‍යාව දුරු වෙනවා නම් අවිද්‍යාව යටපත් වෙනවා නම් අන්න ඒක තමයි උතුම්. ඊළඟට සංඝෝ පවජමානානං ගමන් කරන්න වුන් අතර සංඝයා වහන්සේලා උතුම් කිව්වා. මොකද ඒ දැකීම් තුලින් පිරිසට දැකීම් මාත්‍රයේම පින් සිද්ධ වෙනවා. ඊට පස්සේ ලෞකික ලෝකෝත්තර සැප සාදා ගැනීම සඳහා උපකාරයක් වෙනවා ඒ සංඝ දර්ශනයේ දාන පූජා කිරීම ආදී. ඊට පස්සේ බුද්ධෝ පවදතං වරෝ කියන්නේ කතා කරන්න වුන් අතර බුදුරජාණන් වහන්සේ උතුම්. හේතුව බුදුරජාණන් වහන්සේගේ කතාව නිසා නැත්නම් සූත්‍රයක් දේශනා කිරීම නිසා උන්වහන්සේගේ සූත්‍ර දේශනා අවසන් වෙනකොට දසදහස් ගණන් පිරිස තමන්ගේ సంతානී කෙලෙස් නසාගෙන මාර්ගඵල නිවන් අවබෝධ කරනවා. ඒ බුදුරජාණන් වහන්සේගේ කතාව නිසා. ඒ නිසා කතා කරන්න වුන් අතර බුදුරජාණන් වහන්සේ ශ්‍රේෂ්ඨයි කියලා පැහැදිලි කරා. එතකොට දැන් මෙන්න මේ වුට්ටි සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ අවිජ්ජා නිපතතං වරා පහළට වැටෙන දේවල් අතර අවිද්‍යාව තමයි පහළට වැටිය යුත්තේ. නැත්නම් අවිද්‍යාව තමයි දුර වෙලා යා යුත්තේ. ඔය විදිහට පැහැදිලි කරනවා. හොඳයි. ඊට පස්සේ අපිට තියෙන්නේ දැන් ඔය මෝහය සම්බන්ධයෙන් අපි පැහැදිලි කරේ. එතකොට අරමුණේ සැබෑ තත්ත්වයේ වසන ස්වરૂපයට කිව්වා මෝහය කියලා. ඒ ක්‍රමයෙන් අපි දැනගත්තාම ප්‍රමාණවත්. ඊළඟට අහිරිකය. අහිරිකය කියනකොට පාපේ පිළිකුල් නොකරන ස්වභාවයේ අහිරික නම් වේ. මේට පාපයට ලැජ්ජා නොවන ස්වභාවයයිද කියන ලැබේ. එතකොට දැන් හිරි කියලා තවත් චෛතසිකයක් තියෙනවා. ඒ චෛතසිකයේ එන්නේ ශෝභන රාශියේ යටතේ. එතකොට මෙතන තියෙන්නේ අහිරික. ඒ චෛතසිකයට ප්‍රතිවිරුද්ධ චෛතසිකයක් මේක.
එතකොට අහිරිකය කියන්නේ පව පිළිකුල් නොකරන ස්වරූපේ. පවට ලැජ්ජා නොවෙන ස්වරූපේ. මේකට තමයි අහිරිකය කියලා කියන්නේ. ඇත්තටම දැන් අපිට හිතෙන්ඩ පුළුවන් මේ පව පිළිකුල් කළ යුතු දෙයක්ද. ලැජ්ජාවිය යුතු දෙයක්ද පව කියන්නේ කියලා. එතකොට දැන් අපි ගත්තහම දැන් අපේ සෑම සත්‍යයන්ගේම මේ ප්‍රකෘති සිත අපි ප්‍රකෘති සිතට කියනවා භවාංග සිත කියලා. මේ භවාංග සිත කියලා කියන්නේ ප්‍රතිසන්ධි සිතම නැවත භවයේ පහළ වෙනකොට පසුව පහළ වෙනකොට අපි එකට කියනවා භවාංග සිත කියලා. එතකොට මේ භවාංග සිත පිරිසිදුයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. පවිත්‍රයි. මොකද මේ භවාංග සිතේ කෙලෙස් නැහැ. අහේතුක උප්පත්තියක් ලබන කෙනෙකුගේ වුණත් ඒ භවාංග සිත පිරිසිදුයි. මොකද ඒක ලෝභ ද්වේෂ මෝහාදී එකදු චෛසිකයක්වත් යෙදෙන්නේ නැහැ. එතකොට මෙන්න මේ සෑම සත්‍යයකුගේම භවාංග සිත නැත්නම් ප්‍රකෘති සිත බොහොම පිරිසිදුයි බොහොම නිර්මලයි. එතකොට සාමාන්‍යයෙන් දැන් ඔය අසෝචි වගේ දේවල් බොහොම පිළිකුල්. අසෝචි වගේ දේවල් බොහොම පිළිකුල්. එතකොට නමුත් දැන් බල්ලෙකුට ඌරෙකුට මේ අසෝචිය පිළිකුල් නැහැ. මේ අසුචිය පිළිකුල් කරන්නේ නැහැ. එතකොට ඒ බල්ලන් ඌරන් ගත්තහම අසුචියට බොහෝම ප්‍රිය කරනවා. එතකොට අසුචියේ දුර්ගන්ධය තියෙනවා. ඒ වගේම අපවිත්‍ර දෙයක් පිළිකුල් සහගත දෙයක් නේද? නමුත් මේ බල්ලන්ට ඌරන්ට ඒ පිළිකුල ඒ දුර්ගන්ධය ඒක ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා තමයි එතකොට බල්ලන් ඌරන් ඒ අසුචිය අනුභව කරන මට්ටමට ඒ අයි පත්වෙනවා. මොකද එතකොට ඒ අසුචියේ තියෙන දුර්ගන්ධය ඊට පස්සේ අපවිත්‍රතාවය ඒ පිළිකුල් ස්වරූපය ඉවසීමේ එක ඉවසන්ඩ පුළුවන් බලයක් මේ බල්ලන්ට ඌරන්ට තියෙනවා. එතකොට ඒ බලය නිසා තමයි මේ ඒ පිළිකුල් නොකරන්නේ. ඒට ආශා කරන්නේ බලය නිසා. කියන්නේ ඒ පිළිකුල දුර්ගන්ධය අපවිත්‍ර භාවය ඉවසිය හැකි බලය නිසා. එතකොට මේ අකුසලය කියලා කියන්නේ තන්නර අසුච්චිය වගේ දෙයක්. අපවිත්‍ර දෙයක්. ඒවගේම පිළිකුල් දෙයක්. මොකද ඒකට හේතුව තමයි මේ ලෝභ දේශාදී මෙන්න මේ කෙලෙස් වලින් අකුසලේ අපවිත්‍රයි. මෙන්න මේ කෙලෙස් අකුසල් සිතේ දෙනවා. එතකොට අර සත්‍යයාගේ ප්‍රකෘති සිත භවාංග සිත බොහොම පිරිසිදුයි. එතකොට ඒ විදිහේ පිරිසිදු සන්තානයක් පිරිසිදු චිත්ත සන්තතියක් තියෙන මේ සත්‍යයාට මේ අකුසලේ කියන එක බොහොම පිළිකුල් දෙයක්. අකුසලේ කියන එක බොහොම දුර්ගන්ධ දෙයක් අපවිත්‍ර දෙයක්. නමුත් අර දැම් මේ කියන මේ අකුසලේ තියෙන පිළිකුල් බව ඒ අපවිත්‍ර ගතිය මේ අකුසලයක් කරන්නට නම් අකුසල් සිතක් සන්තානය පහළ කරගන්නට නම් අන්න අර පිරිසුදු සිතක් තියෙන සත්‍යයාට අර අකුසලේ තියෙන පිළිකුල් ගති අපවිත්‍ර ගති ඉවසන ස්වරූපයක් තියෙන්ඩෝ නිවසන්ට බලයක් තියෙන්ඩෝනි. ඒක පිළිගණ්ඩ දරාගණ්ඩ පුළුවන් බලයක් තියෙන්ඩෝනි. ඒ පිළිකුල යටපත් කරගණ්ඩ ඒ අපවිත්‍රතාවේ යටපත් කරගණ්ඩ මේ සමර්ථ බලයක් තියෙන්ටුවන. එතකොට දැන් ඌරට බල්ලට ඒ තියෙන බලය නිසා තමයි අසුච්චිය පිළිකුල් නැත්තේ. අන්න ඒ වගේ මේ පිරිසුදු ප්‍රකෘති සිත පිරිසුදුයි එබඳු සිතක් තියෙන සත්‍යයාටත් මේ අකුසලේ ප්‍රියවෙන්ඩ අකුසලේ මේ පිළිකුල් බව ඉවසන්ඩ පුළුවන් බලයක් තියෙනවා. අන්නේ බලය තමයි අහිරිකය කියලා කියන්න. තොට අහිරිකය කියන මේ බලයෙන් මේ අකුසලේ පිළිකුල් කරන්නේ නැහැ.
එතකොට අකුසල් ක්‍රියා සිදු කිරීම වශයෙන් ඒ අකුසලයට පහළ වෙන්න సంతානයේ පහළ වෙන්න ඉඩ දෙනවා මේ අහිරිකේ කියන චෛතසිකය. අන්න එතකොට අකුසලය මේ පිළිකුල් ස්වරූපයෙන් වැටහෙන්නේ නැහැ. එතකොට බලන්න මේ අකුසලේ කියන්නේ පිළිකුල් සහගත දෙයක්. අන්නේ පිළිකුල් බව මඩිනවා. ඒ පිළිකුල් බව මඩිනවා මෙන්න මේ අහිරිකේ. ඒක තමයි කියන්නේ පාපය පිළිකුල් නොකරන ස්වරූපයේ අහිරිකේ කියලා. එතකොට අකුසල් සිතක් පහළ වෙන්නට නම් එහෙම නැත්නම් අපි මේ පිළිකුල් සහගත වුණු නැත්නම් අපවිත්‍ර වුණු අකුසලයක් පහළ වෙන්නට නම් ඒ පිළිකුල අපවිත්‍රතාවයේ ඉවසන්න පුළුවන් බලයක් හිතේ තියෙන්නම ඕනි. එතකොට සිතත් එක්ක පහළ වෙන ඒ අකුසලේ පිළිකුල් සහගත අකුසලේ ඉවසන එය දරාගන්න බලයට අහිරිකේ කියලා කියනවා. එතකොට අහිරිකේ එහෙමනම් සෑම අකුසල් සිතකටම අවශ්‍ය ධර්මයක්. අකුසලේ පිළිකුල් සහගතයි. එය පහළ වෙන්නට නම් අහිරිකේ අනිවාර්යයෙන්ම තියෙන්න ඕනි. එතකොට පැහැදිලි කරනවා මේ අහිරිකේ පහළ වෙන්න ආසන්නතම හේතුව කියලා ආත්ම ගරුත්වය නැතිකම කියලා. කෙනෙකුට තමා සම්බන්ධයෙන් ගරුත්වයක් නැත්තම් අන්න ඒ බන්ධන්ට මේ පවට ලැජ්ජා වෙන ස්වරූපය නැහැ කියනවා. පවට ලැජ්ජාව නැහැ. පව පිළිකුල් කරන්නේ. හොඳයි. ඊට පස්සේ අනොත්තප්පේ. අනොත්තප්පේ කියලා කියන්නේ පාපයට බිය නොවන ස්වභාවය. අනොත්තප්ප නම් වේ. පවට බය නැතිකම. ඒකට තමයි අනොත්තප්පේ කියලා කියන්නේ. අහිරිකේ අනොත්තප්පය යන මේ චෛසික දෙක අකුසල පක්ෂයේ මහා බල දෙකකි. එතකොට අහිරිකේ අනොත්තප්පේ කියන මේ දෙක අකුසල පැත්තේදී මහා බල දෙකක්. මේ බල දෙක නිසා අකුසලයට බොහෝම පහසුවෙන් පහළ වෙන්න පුළුවන්. එතකොට අනොත්තප්පේ කියලා කිව්වේ පවට බිය නැති ස්වරූපේ. දැන් සාමාන්‍යයෙන් දැන් මේ පව කියලා අකුසලයේ කියලා කියන්නේ බිය විය යුත්තක්. ඊට හේතුව මොකද? අකුසල් තුලින් නිරේ උපදිනවා, പ്രേත ලෝකවල උපදිනවා, ඊට පස්සේ තිරිසන් ලෝකයේ උපදිනවා, අනන්ත අප්‍රමාණ දුක් විඳින්න වෙනවා. අනන්ත අප්‍රමාණ දුක් විඳින්න වෙනවා මේ අකුසලයේ නිසා. එහෙනම් අකුසලයේ කියලා කියන්නේ අතිශයින්ම බිය විය යුත්තක්. එතකොට දැන් සාමාන්‍යයෙන් දැන් කෙනෙක් ඉන්නවා මේ තැනැත්තා ජීවිතේ පවා අනතුරට වැටෙන ජීවිතේ පවා අවදානම් සහගත තත්ත්වයක් තියෙන තැනකට යනවා. කෙනෙක් සමහරලාට යුද්ධ භූමියට යනවා. එතකොට ඒ තැනැත්තට එතෙන්ට යන්න නම් අන්න එතන තියෙන බය යටපත් කරගන්න ඒ බය ඉවසන ස්වරූපයක් ශක්තියක් තියෙන්න ඕනි. ඒ බය මැඩගන්න ශක්තියක් තියෙන්න ඕනි. බලයක් තියෙන්න ඕනි. ඒ බලයක් තිබුණොත් තමයි ඒ තැනැත්තාට ඒ භයානක තැනට යන්න පුළුවන් වෙන්නේ. ඒ භයානක බව මැඩගන්න ශක්තියක් තිබුණොත්. අන්න ඒ වගේ මෙන්න මේ අකුසලයේ කියලා කියන්නේ බොහොම භයානක දෙයක්. බියවිය යුත්තක්. නමුත් ඒ බියවිය යුතු අකුසලය කරන්නට නම් ඒ අකුසල් සිත් පහළ වෙන්නට නම් ඒ බිය යුතු අකුසලේ බිය මඩින බිය යටපත් කරන ධර්මයක් හිතේ තියෙන්න ඕනි. අකුසල් සිතේ තියෙන්න ඕනි. අන්න අර ඒ අකුසලයේ සම්බන්ධයෙන් බිය මඩින ධර්මයට කියනවා අනුත්තප්පේ කියලා. ඒක තමයි පාපයට බිය නොවන ස්වරූපය අනුත්තප්පේ කියලා කිව්වේ. එතකොට මේ පවට බිය නොවන ස්වරූපය කියන එකත් අකුසලයේ කියලා කියන්නේ බිය විය යුත්තක්. අකුසලයක් පහළ වෙන්නට නම් ඒ බිය නොවන ස්වරූපය තියෙන්න ඕනි. පවට බිය නැති බව තියෙන්න ඕනි.
ඒ බිය යටපත් කරන ස්වරූපය තියෙන්න ඕනේ. එහෙමනම් සෑම අකුසලයක්ම පහළ වෙන්න අනිවාර්යයෙන්ම අනුත්ථප්පේ කියන මේ අකුසල් චෛසිකේ තියෙන්නටම ඕනේ. ඒ නිසා සෑම අකුසල් සිතකම මේ අනුත්ථප්පේ කියන චෛසිකේ පහළ වෙනවා. එතකොට මේ අනුත්ථප්පය මේ නුවණ මද සත්වයන් මහා බලයක් හැටියට හිතනවා ඒ අය. ඒ ගැන ආඩම්බර වෙනවා. උදම්මනනවා. නේද? මම නම් බය නැහැ ඔය සත්තු මරන්න. මන් නම් බය නැහැ බොරු කියන්න. මන් නම් බය නැහැ සුරාවට සූදුවට ওই විදිහට කියනවා. එතකොට මේ කියන්නේ මේ අනුත්ථප්පය අරමුණු කරගෙන. එතකොට මහා අකුසලයක් අරමුණු කරගෙන තමයි ඒ ගැන උඩඟු වෙන්නේ. නමුත් අනුත්ථප්පේ කියලා කියන්නේ බිය විය යුත්තක්. කොට එහෙමනම් පව් කරන්න අකුසල් සිත් පහළ වෙන්නට නම් පවට බිය නැති ස්වરૂපේ කියන මේ අනුත්ථප්පේ සිතත් එක්ක අකුසල් සිතත් එක්ක පහළ වෙන්නටම ඕනි. එතකොට පාපයට ලැජ්ජා නොවන ස්වરૂපය අහිරිකේ කිව්ව නැත්නම් පව පිළිකුල් නොකරන ස්වરૂපය අහිරිකේ පවට බය නොවන ස්වરૂපේ අනුත්ථප්පේ. මේ අනුත්ථප්පේ පහළ වෙන්න ආසන්නතම හේතු හැටියට දක්වනවා මේ පර අගාරව. කියන්නේ අනිත් අය කෙරෙහි අනුන් කෙරෙහි ගෞරවයක් නැතිකම. ලෝකයා කෙරෙහි ගෞරවය තමන්ට තියෙනවා නම් එතකොට මෙන්න මේ පවට බිය ඇති වෙනවා කියලා කියනවා. පවට බිය නැති වෙන්න හේතුවක් ආසන්නතම හේතුවක් හැටියට පැහැදිලි කරනවා අනිත් අය කෙරෙහි ගෞරවය නැතිකම. හොඳයි ඊට පස්සේ උද්දච්චේ. බලමු උද්දච්චේ. සිත සැලෙන ස්වභාවය අරමුණේ මැනවින් නොපීටන ස්වභාවය උද්දච්ච නම් වේ. මේ සමාධියට විරුද්ධ ස්වභාවයකි. සිත සැලෙන ස්වરૂපය. ඒ කියන්නේ අරමුණේ මැනවින් හිත නොපිහිටන ස්වરૂපය. මේක තමයි උද්දච්චය කියලා කියන්නේ. එතකොට ඇත්තටම මේ සෑම අකුසල් සිතකම මේ උද්දච්චය යෙදෙනවා. සෑම අකුසල් සිතකම උද්දච්චය යෙදෙනවා. එතකොට නමුත් මේ අපි කතා කරපු අකුසල් සිත් අතර 12 වෙනි අකුසල් සිතේ උද්දච්චය බලවත්. උද්දච්චය බලවත්. ඒ නිසා තමයි උපේක්ඛා සහගත උද්දච්ච සංප්‍රයුක්ත සිත කියලා ඒ සිතට කිව්වේ. එතකොට සිතේ සැලෙන ස්වરૂපය අරමුණේ හරියට මේ නියමාකාරයෙන් නොපිහිටන ස්වરૂපය අපි උද්දච්චය කියලා කිව්වා. එතකොට ඇත්තටම මේ අකුසලය නැත්නම් ලෝභ, ද්වේෂ ආදී මේ කෙලෙස් පහළ වෙනකොට මේ ඒ කෙලෙස් සහිත ඒ කෙලෙස් එක්ක පහළ වෙන සෙසු චෛතසික සහ සිතත් දැවෙනවා තැවෙනවා. මොකද මේ අකුසල් කියන ධර්ම වලින් කරන්නේ අනිත් ධර්මත් දවනවා තවනවා. අසහනයට පත් කරනවා. ඒ විතරක් නෙවෙයි ඒ සිත් පහළ වෙන තැනුත් දැවෙන තැවෙන ස්වરૂපයෙන් යුක්තයි කියලා කියනවා මේ අකුසල් පහළ වෙනකොට. ඒ වගේම ශරීරයේ පවා දැන් අපිට විශේෂයෙන්ම පැහැදිලි වෙනවා මේ ද්වේෂ ආදී කෙලෙස් පහළ වෙනකොට ශරීරයේ පවා දැවෙනවා. නේද? ශරීරයේ පවා තැවෙනවා. එතකොට දැන් මේ සාමාන්‍ය කෙලෙස් වල අකුසල් වල ස්වરૂපේ තමයි දැවෙන තැවෙන ස්වરૂපේ. ඒතර සාමාන්‍යයෙන් දැන් ලොකු වේදනාවක් තියෙන කෙනෙකුට මේ එක ඉරියව්වක ඉඳීම ඒ තැනත්තට ඒක අපහසුයක්. ඒ ලොකු වේදනාවක් තියෙන තැනත්තට ගැහෙන එක, දඟලන එක පහසුවක්. ඒ වේදනාවට යම් පමණක අස්වැසිල්ලක් දඟලීමෙන් ලැබෙනවා. එතකොට මෙන්න මේ අකුසලයේ කියලා කියන්නේ මේ සිත දවන තවන ධර්මයක්. දැන් ඊට ඒත් එක පහළ වෙන සෙසු චෛසික දවන තවන දේවල් තමයි මේ අකුසල් කියලා කියන්නේ. ඒ වගේම සිත් පහළ වෙන තැන් පවා දවන තවන දේවල්. එතකොට එබඳු ස්වરૂපයේ ධර්මයක් පහළ වෙනකොට ඇත්තටම සිත
සිතට නිශ්චලව පවතින්න බැහැ. සිතෙත් නිකන් දැඟලීමක් වගේ තිබුණොත් තමයි සිතටත් පහසුව. දැන් ලොකු වේදනාවකින් පෙළෙන කෙනාට දැඟලීම පහසුවක්. ඒ වගේ මේ දැවීම් තැවීම් ස්වරූපවලින් යුක්ත මේ අකුසල් සිතත් එක්ක පහළ වෙනකොට මේ චෛසික පහළ වෙනකොට සිතටත් අර අරමුණේ නිශ්චලව පවතින්න බෑ. සිතෙත් නිකන් දැඟලීමක් ඇති වෙන්න ඕනි. අන්න එතකොට ඒක දැඟලීමක් කියලා කියනකොට අපි ඒක වරදවා තේරුම් ගන්න එපා. සිතෙත් නිකන් සැලීමක් ඇති වෙනකොට ඒ අකුසලයට එක්ක සිතට පවතින්න පහසුයි. මෙන්න මේ සිතේ සැලීම නැත්නම් දැඟලීම ඇති කරන්නේ මේ උද්දච්චය කියන චෛසිකේ. එහෙමනම් අකුසල් පහළ වෙනකොට ඒ සිතේ සැලීම සැලෙන ස්වરૂපය මේ සෙලවෙන ස්වરૂපේ පවතින්නට ඕනි. අකුසලේ සිත දවන තවන ස්වરૂපයෙන් යුක්ත නිසා. ඒ නිසා අකුසල් සෑම සිතකම උද්දච්චයේ යෙදිය යුතුම වෙනවා. සිතේ සැලීම තිබිය යුතුම වෙනවා. අන්නේ නිසා සෑම සිතකම මේ උද්දච්චය කියන චෛසිකේ අනිවාර්යයෙන්ම යෙදෙනවා කියලා කියනවා. එතකොට මතක තියාගන්න සිතේ සැලෙන ස්වરૂපේ අරමුණේ මනහව නොපිහිටන ස්වરૂපේ තමයි උද්දච්චය කියලා කියන්නේ. ඒකට උද්දච්චය අනිවාර්යයෙන්ම මේ ලෝභ ද්වේෂ ආදියත් එක්ක මෝහ ආදියත් එක්ක පවතින්නටම ඕනි. සිතට සැලීම අවශ්‍යම වෙනවා. එතකොට උද්දච්චයට ප්‍රතිවිරුද්ධ ධර්මයක් තමයි මේ සමාධිය කියලා කියන්නේ. නැත්නම් ඒකාග්‍රතාවය. එතකොට අකුසල් සිත නිරන්තරයෙන්ම සැලෙන ස්වરૂපයෙන් යුක්තයි. නමුත් කුසල් සිත එහෙම නැහැ. කුසල් සිතේ උද්දච්ච ආදියක් යෙදෙන්නේ නැහැ. ඒ නිසා කුසල් සිත බොහොම ශාන්තයි. ඒ සමාධිය බලවත්ව යෙදෙනවා. දැන් අකුසල් සිත්වලත් අපි ගත්තාම උද්දච්ච සහගත සිත ගත්තාම උද්දච්චය බලවත් යෙදෙනවා. නමුත් ඒකාග්‍රතාවයක් තියෙනවා. ඒකාග්‍රතාවය කියන චෛසිකයක් යෙදෙනවා. මේ අකුසල් සිත් සියල්ලම යෙදෙනවා. නමුත් මේ අකුසලයේදී ඒකාග්‍රතාවය බලවත් නැහැ. බලවත් නැහැ. සිතේ සැලීම බලවත්. සිතේ සැලීම බලවත්. ඊටාම බලවත් වෙන්නේ උද්දච්ච සහගත සිතේ. ඒකට ඒ සිතේ ඒකාග්‍රතාවයක් තියෙනවා. එතකොට එතන පැහැදිලි කරනවා මේ ඒකාග්‍රතාවය උද්දච්චයයි දෙක එකට කොහොමද පවතින්නේ කියලා. ඒක කියනවා හරියට මේ ගැස්සෙන කරත් එක යනවා වගේ කියලා. කරත්තෙත් ඉන්නවා හැබැයි කරත්තේ අල්ලාගෙන ඒ කරත්තේ ගැස්සීමටත් තමනුත් ගැස්සෙනවා. දැන් කෙනෙක් කරත්තේ යනකොට ගැස්සි යනවා. නමුත් කරත්තේ උඩම ඉන්නවා. අන්න ඒ වගේ ඒකාග්‍රතාවයෙන් අරමුණේ පිහිටියට උද්දච්චයෙන් ගැහෙනවා. ඒ දෙක ඒ විදිහට පවතින්න පුළුවන් කියලා කියනවා. හොඳයි. එතකොට මතක තියාගන්න මෝහය, අහිරිකය, අනුත්ථප්පය. කොට මෝහය කියනකොට අරමුණේ සැබෑ ස්වરૂපේ වහන ස්වභාවය. ඒකට අහිරිකය කියලා කියනකොට පවට ලැජ්ජා නොවන පව පිළිකුල් නොකරන ස්වરૂපය. අනුත්ථප්පය කියනකොට පවට බිය නැති ස්වરૂපේ. උද්දච්චය කියනකොට සිතේ සැලෙන ස්වરૂපේ. ඒකට මෙන්න මේ හතර අනිවාර්යයෙන්ම සෑම අකුසල් සිතකම යෙදිය යුතු චෛසික ධර්ම හතරක්. සෑම අකුසල් සිතකම පැවතිය යුතු චෛසික හතරක්. ඒ නිසා මේ හතරට කියනවා සර්ව අකුසල සාධාරණ චෛසික කියලා. හොඳයි. ඊළඟට අපි බලමු ලෝභය. හොඳයි. ලෝභය චෛතසිකයක් ගැන විස්තරයක් කියන්නකෝ. අවසරයි. ලෝභය අරමුණ හොඳ දෙයක් සැටියට ගෙන එහි ඇලෙන ස්වභාවය ලෝභ නමි. එය අරමුණට ඇලුම් කරන ස්වභාවයයිද කිය යුතුය. රාගය, ප්‍රේමය, ආලය, ආදරය, ආශාව, ඕනෑකම යන වචන වලින් කියවෙන්නේද ලෝභයමය. හොඳයි. එතකොට ලෝභය
ලෝභය කියන චෛසිකයේ අයිති වෙන්නේ ලෝභ ත්‍රිකයට. එතකොට අපි ඒ චෛසික තුන පැහැදිලි කරේ මේ ලෝභ මූල සිත්වල යෙදෙන චෛසික හැටියට. හැම සිතකම යෙදෙන්නේ නැහැ. බලන්න මේ ලෝභය කියන්නේ මොකක්ද කියන එක. අරමුණ හොඳ දෙයක් හැටියට ගෙන එහි ඇලෙන ස්වභාවය ලෝභ නමි. ඒට අරමුණට ඇලුම් කරන ස්වභාවයයිද කිය යුතුය. අරමුණ හොඳ දෙයක් හැටියට අරගෙන එහි ඇලෙන ස්වරූපය. එක තමයි ලෝභය කියලා කියන්නේ. දැන් ඡන්දය කියලා කිව්වේ මොකද්ද? කරනු කැමැති බව. ඒක තමයි ඡන්දය. මෙතන කියන්නේ අරමුණ හොඳ දෙයක් හැටියට අරගෙන මිහිරි දෙයක් හැටියට අරගෙන එහි ඇලෙනවා. ඒක තමයි ලෝභය කියන චෛසිකේ හඳුනා ගන්න තියෙන ස්වરૂපය ක්‍රමේ. එතකොට මේ ලෝභයටම කියන තවත් නම් අපි අද සමාජයේ කියන්නේ මොනවද ලෝභයට? ආදරය, රාගය, ප්‍රේමය, ආලය, ආශාව, ඕනෑකම මේ නම් වලින් කියන්නේ ලෝභයම තමයි. ලෝභයම තමයි. එතකොට සාමාන්‍යයෙන් දැන් අරමුණ ආශ්වාද ජනක දෙයක් හැටියට අරගෙන හොඳ දෙයක් හැටියට අරගෙන හි ඇලෙනවා. එතකොට මේක පැහැදිලි කරනවා මේ ඇලීම් ස්වරූපයෙන් ඇලෙන ස්වරූපයෙන් හරියට වඳුරු ලාටුවක් වගේ කියලා. වඳුරු මැලියමක් වගේ කියලා කියනවා. ඒ කියන්නේ දැන් වඳුරන් එදා කාලේ භාවිතා කරලා තියෙන මේ වඳුරන් අල්ලන්න වඳුරු අල්ලගන්න මේ මැලියමක්. ගම් එකක්. ඒක ගස්වල ගානවලු. එතකොට මොකද කරන්නේ වඳුර ඇවිල්ලා මේක ආහාරයක් හෝ කියලා හිතලා අත තියෙනකොට අත ඇලෙනවා. ඊට පස්සේ ඒ අත ගන්න අනිත් අත තියෙනකොට ඒ අතත් ඇලෙනවා. ඊපස්සේ කකුල් තියෙනවා ඒවත් ඇලෙනවා. හිස තියෙනවා ඒකත් ඇලෙනවා. මේ විදිහට සම්පූර්ණයෙන්ම ඇලෙනවා. ඒකට ගලව ගන්න බැරි මට්ටමට ඇලෙනවා. එතකොට මෙන්න මේ ලෝභය කියන චෛසිකයත් මෙන්න මේ ලාටුව වගේ නැත්නම් මේ අරමුණේ ඇලෙනවා. අරමුණ තදින් අල්ල ගන්නවා. එතකොට දැන් මේ ලෝභය ඇත්තටම බලවත් වෙනකොට කිසිසේත්ම එයින් ගැලවෙන්න බැරි මට්ටමටම තදින් ඇලිලා තියෙනවා. එතකොට ඒ ඇලීම වැඩි වෙන්න මොකද වෙන්නේ? දුක වැඩි වෙනවා කියන එකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ. දැන් මේ ඒ දේවල් වලට අපේ ලෝභය නැත්නම් ලෝභයට තවත් වචනයක් තමයි තණ්හාව. එතකොට මෙන්න මේ ලෝභය ඒ දේවල් සම්බන්ධයෙන් පවතින මට්ටම අපිට බලා ගන්න පුළුවන් ඒ ඇලුම් කරන වස්තු නැති වෙනකොට. ඇලුම් කරන වස්තු නැති වෙනකොට අපිට බලා ගන්න පුළුවන් අපි කොච්චර ඇලිලා හිටියද අල්ලාගෙන හිටියද ලෝභයෙන් හිටියද මේ වස්තු වලට කියලා. දැන් බලන්න අපිට එන්න මොකද වෙන්නේ? ලෝභයට මේ ලෝභය ඇති වෙන වස්තු වැඩි වෙනවා. නේද? මේ ලෝභයෙන් සත්‍යය මෙහෙවනකොට සත්‍යයට නිරන්තරයෙන්ම තියෙන්නේ අසහනය, පීඩාවක්. ඒක අපිට හොඳට ප්‍රකට වෙනවා. හොඳට ඒක ප්‍රකට වෙනවා. ඉතින් දැන් සාමාන්‍යයෙන් වස්තු මේක ඕනි මේ දේ ඕනි කියලා කලින් ඒ වස්තු ලබා ගැනීමේ ලෝභයක් තියෙනවා. ඊට පස්සේ වස්තු ලැබුණට පස්සේ අයිති කරගෙන ඉන්න ලෝභෙත් තියෙනවා. ඊට පස්සේ මේ අවසානයේදී ඒ වස්තු වලින් මේ වින්දනය විඳීම සඳහා සැපයක් විඳීම සඳහා ඒ ලෝභයක් තියෙනවා. මේ ලෝභේ මේ පවතින ආකාරමේ. දැන් මට අසවල් දේ ඕනි, මට ගෙයක් ඕනි, වාහනයක් ඕනි, ওই විදිහට අන්න අර නොලබූ දේ ලබා ගැනීමට එහෙම ලෝභයක් තියෙනවා. ඊට පස්සේ ලබා ගත්තට පස්සේ ඒක තමාගේ කරගෙනම ඉන්න එන ලෝභෙත් තියෙනවා. ඊට පස්සේ ඒ තුලින් වාහනයක ගිහිල්ලා නැත්තම් හොඳ ගෙදරක ඉඳලා ඒ සැපේ විඳින්න ඒ සම්බන්ධයෙන්ුත් මේ ලෝභය තියෙනවා.
මේ විදියට ලෝභය දැන් නැති වෙනකොට ඒ කියන්නේ ඒ වස්තු නැති වෙනකොට ලබා ගැනීමට අවශ්‍යතාවය තියෙනවා. ලබා ගැනීමේ ස්වરૂපයෙන් ඕනෑකම් ස්වરૂපයෙන් ලෝභය පවතිනවා. ඉතින් ලබා ගත්තට පස්සේ ලෝභය ඉවර වෙන්නේ නැහැ. ඊට පස්සේ තමාගේ කරගෙන පවත්ත ගන්න. එතන ලෝභය. ඊට පස්සේ ඒ දේ මදි තව ඊට තවත් ඊට සමහර දේවල් අවශ්‍ය වෙනවා. ඊට පස්සේ ඒ තුලින් සැප විඳින්න ඒ ලෝභය තියෙනවා. මේ විදිහට මේ ලෝභය කියන එක ඉවරයක් නැති දෙයක් හැටියට පැහැදිලි කරනවා. මේ ලෝභයේ වැඩි පුජ්‍යලයන් මේ අපි කියන මහිච්ඡය කියලා. ලෝභයේ බලවත්ව තියෙන අය හරියට කියනවා මේ ගින්දර වගේ. මහ මුහුද වගේ කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. අග්ගි කන්දෝ සමුද්දෝච මහිච්ඡෝ චාපි පුග්ගලෝ සකටේන පච්චයන් දින්තෝ තයෝපේතේ හතප්පය. ඒ කියන්නේ මේ ගිනි කඳ ඊට පස්සේ මහා මුහුද ඊට පස්සේ මහා ආශා තියෙන ලෝභයේ බලවත්ව තියෙන පුජ්‍යලයා කියන මේ තුන් දෙනාට ගැල් වලින් නැත්නම් වාහන වලින් ලොරි වලින් ගෙනල්ලා බඩු ගෙනල්ලා දුන්නත් ලොරි වලින් පටවගෙන බඩු ගෙනල්ලා දුන්නත් ඇතියක් නම් වෙන්නේ නැහැ කියන. ඇයි දැන් මහා ගිනි කඳට මොන තරම් දේවල් ගෙනල්ලා කරත්ත වලින් පටවගෙන ලොරි වලින් පටවගෙන ගෙනල්ලා මොන දේ දැම්මත් මොකද වෙන්නේ? පිච්චිලා නිකන් නැවත තවත් මොනවද තියෙන්නේ වගේ බලාගෙන ඉන්නවා වගේ ගින්දර තියෙනවා. ඊට පස්සේ මුහුදට කොච්චර දැම්මත් ඇතියක් නැහැ. ඒ වගේම මහිච්ඡ පුජ්‍යලයට මේ ලෝභේ වැඩි තැනත්තට කොච්චර දුන්නත් ඇතියක් නැහැ. දැන් ඉස්සල්ලා බලාපොරොත්තුව තියෙන්නේ ඔන්න මුදලක් යම් මුදලක් උපේ ගන්න. ඊට පස්සේ ඒක උපේ ගත්තට පස්සේ තව ඒක උපේ ගත්තට පස්සේ තවත් ඒක උපේ ගත්තට පස්සේ තවත් ඕනේ. මේ විදිහට මේකේ ඇතියක් නැහැ. දැන් ගෙයක් හදාගත්තට පස්සෙත් එක මහලකින් යුතු ගෙයක් හදාගත්තට පස්සේ ආයෙ හිතෙනවා ඒක ඉවරනාට පස්සේ තවත් එකක් තවත් මහලක් ඕනි කියලා තට්ටු දෙකට ඕනි කියලා. ඊට පස්සේ දෙකක් හදාගත්තට පස්සේ තව තට්ටු තුනේ ගෙයක් ඕනි. ඒක තව තට්ටුවකට ගන්න ඕනි කියලා හිතෙනවා. ඊට පස්සේ ඒක ඉවරනාට පස්සේ තවත් තට්ටුවක් හදාගන්න. ඊට පස්සේ දැන් බලනකොට කම්බි මොකද? ඒ මුලින්ම දාපු කම්බි අත්‍යවාරම ශක්තිමත් නැහැ. අන්තිමේටම ඒ වුණත් අර ලෝභයට තවත් එකක් හදනවා. ඊට පස්සේ තවත් එකක් හදනවා. අන්තිමේට මොකද වෙන්නේ? අර ඔක්කොම කඩාගෙන වැටෙනවා. එතකොට අර තිබුණු දේ අන්තිමේටම නැති වෙලා යනවා. ඒ වගේම තමයි මේ ඉඩමක් තියෙනවා. තවත් එකක් දෙනවා කිව්වොත් ඒකත් කැමති. ඒකත් ගන්න. තවත් එකක් දෙනවා කිව්වොත් ඒකත් ගන්න. ඊට පස්සේ පිටරටත් එකක් දෙනවා ඒකත් ගන්න. ඔය විදියට ඇතියක් නැහැ. කොච්චර දුන්නත් ඇතියක් තෘප්තිමත් වෙන්නේ නැහැ. ඒ මේ තෘප්තිමත් නැති බව නිසා කොච්චර අසහනයක් තියෙනවද කියලා හිතා ගන්න පුළුවන්. මේ ලෝභයේ ඒ දේවල් වලට ඒ දේවල් හොඳයි කියලා අරගෙන මේ ඇලෙන පුජ්‍යලයට ඇත්තටම යමක් දෙනවා කියන එක හරි අමාරු වැඩක්. හරිම අපහසුයි ඒක. දැන් සමහර වෙලාවට ඔන්න දානයකට යමක් දැන් දෙන්නටම ඕනි. දැන් අපි හිතමුකෝ මිය ගියපු අම්මගේ දානේ. ඒකට ඔන්න සහෝදරයෝ 4-5 දෙනෙක් ඉන්නවා. තමනුත් ඒකට යම් වියදමක් කරනවා. දැන් කරන්න මේපයි පින්කම මේ නිසා ඔන්න යම් කොටසක් වියදම් කරන්න බලාපොරොත්තු වෙනවා. ඊට පස්සේ බලන්නේ කොහොම හරි මේක අඩු කරගන්න. අනිත් අයට කියනවා මේගොල්ලෝ වැඩිපුර දාන්න. ඊට පස්සේ අඩු කරගන්න බලන්න. ඊට පස්සේ තවත් කවුරු හරි සම්බන්ධ කරගෙන ඒකත් අඩු කරගන්න බලනවා. ওই විදිහට අවසානයේ අමාරුවෙන් හරි යමක් දීලා ඊට පස්සේ අපරාධි මන් දුන්නේ මේක මේ දෙයට යොදාගත්තා නම් කොච්චර වටිනවද? මේ කටයුත්තට යොදා ගන්න තිබ්බා. මේ වගේ දෙයක් ගන්න තිබ්බා. ওই විදිහට ලෝභයේ වැඩි පුජ්‍යලයා හරිම අසහනින් තමයි ජීවත් වෙන්නේ. ඒ කියන්නේ යමක් දෙනවා කියලා කියන්නේ ඒක හරිම අපහසු වැඩක්.
හරිම අපහසු වැඩක්. ඒ නිසා ඒ වගේ තැනැත්තන්ගේ දෙයක් නැති වෙනකොට ඒ අයට අසනීප හැදෙනවා. දැන් සමහරවිට ලේ වමන යනවා. ඔය විදිහේ ප්‍රශ්න වලට මුහුණ දෙනවා. ඉතින් මේ විදිහට මේ ලෝභය අධික පුජ්‍යලයට ජීවත් වෙන්න බොහොම අමාරුයි. ලෝභය අඩුවෙන්ඩ අඩුවෙන්ඩ ඒ අයගේ හිතේ සැනසීම තියෙනවා. සැනසීම වැඩි වෙනවා. ලෝභය ඉතින් පහළ වෙන එක එක ස්වරූපෙන් නේද? ගෙවල් ඕනි, වාහන ඕනි, භාර්යාවන් ඕනි, දරුවන් ඕනි, වතු පිටි ඕනි, මිල මුදල් ඕනි. ওই විදිහට මේ ලෝභය පහළ වෙනවා. එතකොට හරියට කියනවා මේ ලෝභය මේ ඇඳුමක තැවරුණු තෙල් පැල්ලමක් වගේ කියලා. මොකද ලේසියකින් පහසුවකින් අයින් කරන්න බැහැ. ලෝභයක් බඳවාන්න සමහර දෙයක්කට ලෝභය ඇතිවුණොත් එහෙම ඒක ඒ වස්තුව සම්බන්ධයෙන් ඇතිවන ලෝභය ඉවත් කරන්න බොහොම අමාරුයි. බොහොම අමාරුයි. එතකොට ඒ වස්තුව නැති වෙනකොට තමයි තේරෙන්නේ තමන්ට මොන තරම් තමන් ඒක අල්ලගෙන ඉඳලා තියෙනවද කියලා. ඒක ග්‍රහණය කරගෙන ඉඳලා තියෙනවද, ලෝභයෙන් අරන් ඉඳලා තියෙනවද කියලා එතකොට තේරෙනවා. එතකොට හොඳයි. දැන් සමහරුන්ට අපි මේ සාමාන්‍යයෙන් පුජ්‍යලයන්ට ලෝභය තියෙනවා. නමුත් ඇත්තටම අපි බලන්න ඕනේ ලෝභය අඩු කරගන්න නේද? ලෝභය අඩු කරගන්න. ලෝභය කියන එක මාර්ගඥාන වලින් ප්‍රහීණය වෙන්නේ. ඉතින් සමහර කෙනෙක් ඉතින් ඒ වස්තුවට ආදියට තියෙන ලෝභය නිසා මේ වයසට ගියත් සිල් ගන්නවත් දානයක් දෙන්නටවත් ඒ කිසිවකට නැඹුරු වෙන්නේ නැහැ. දැන් තාම අර වත්තට ගිහිල්ලා මේ වයස යන්නත් බෑ. හැරමිටි ගහ ගිහිල්ලා පොල් අහුලනවා. නේද? ගෙඩි කඩනවා. ඊට වත්ත වටේ ඇවිදිනවා. ඉතින් ওই වගේ දේවල් කරනවා. ඉතින් මේ ඒ තුලින් වෙන්නේ අර ඊළඟ ජීවිත මේ සුගතියකවත් උපදවා ගන්න හරිම අපහසුයි. ඒ නිසා මේ ලෝභය මේ අකුසලයක්. හැබැයි මේ තේරෙන්නේ නම් බොහොම මිහිරි දෙයක් හැටියට. බොහොම මිහිරි දෙයක් හැටියට තමයි ලෝභය තේරෙන්නේ. දැන් අපි වස්තුවක් දැකලා ඇලෙනකොට ඒ ඇලීමත් එක්ක මේ සතුටක් ඇති වෙනවා. ලෝභය සෝමනස් සහගත ලෝභ මූල සිත් තියෙනවනේ, සතුටක් ඇති වෙනවා. ඉතින් ඒ සතුටම තමයි මේ සංසාරي දික් කරවන්නේ. සංසාරي දුක ඇති කරලා දෙන්නේ. ඒ නිසා මේ ලෝභය දුරු කළ යුතු ධර්මයක් හැටියට භාග්‍යතුන් වහන්සේ නොයෙක් තැන්වල දේශනා කරලා තියෙනවා. ඉතින් කෙටියෙන්ම අපිට දැනගන්න තියෙන්නේ අරමුණ හොඳ දෙයක් හැටියට අරගෙන එහි ඇලෙන ස්වરૂපේ තමයි ලෝභය කියලා කියන්නේ. හොඳයි. එහෙමනම් අපි අද මේ ලෝභ ත්‍රිකේත් එක චෛසිකයක් මුල් චෛසිකේ ලෝභය කියන චෛසිකයක් යම් පමණකට අපි අවබෝධ කරගත්තා, පැහැදිලි කරගත්තා. ඊළඟට අපිට තියෙන්නේ දික්ඨිය, මානිය, දෝස ආදී මේ චෛතසික. අපි මේ චෛතසික ඊළඟ දවසේදී පැහැදිලි කරගනිමු. එතකොට අදට අපි අභිධර්ම පාඩම මෙතකින් අවසන් කරනවා. අද පාඩමට අදාළ ප්‍රශ්න මොකුත් යෙදිලා නැහැ. නමුත් Taman නැවත නැවත මේවා කියවන්න. ඒක කියවනකොට Tamanට තවදුරටත් මේ චෛසිකයන්ගේ ස්වરૂපය, චෛසිකයන්ගේ ලක්ෂණ ප්‍රකට වෙනවා. හොඳයි. අපි ඊළඟට බලමු පාලි පාඩම. හොඳයි. පාලි ගිය සතියේ අපි අභ්‍යාස වශයෙන් දුන්නු, ලියන්න දුන්නු ඒ ටික අරන් ගන්න. දැන් අපි ගිය සතියේ දුන්න වාක්‍ය කිහිපයක් සිංහලයට නගන්න බලන්න. පළවෙනි එක යහින් බුද්ධෝ මනුස්සානං ධම්මං දේශයති තහින් දේවා අපි පුත්තේහි සද්දින් ධම්මං සුනිතුං කිප්පං ආගච්ඡanti ආගන්ත්වාච ආකාශේ ඨත්වා ඉදානි මයම් මනුස්සේහි සද්දින් ඉද ඒව ඨත්වා බුද්ධස්ස ධම්මං සුනෝම ඉති සාධුකං ධම්මං සුනන්ති. එහි අර්ථය
යම් තැනක බුදුරජාණන් වහන්සේ මිනිසුන්ට ධර්මය දේශනා කරයිද තහින් එහි දෙවියෝත් පුත්‍රයන් සමග පුත්තේ සද්දිින් දම්මන් සුනිතුන් ධර්මය අසන්නට කිප්පං ආගච්චන්ති වහා පැමිණෙත් ආගන්ත්වාච පැමිණද ආකාසයට හත්වා අහසේ සිට ඉදානි මයම් මනුස්සයෙහි සද්දිින් දැන් අපි මිනිසුන් සමඟ ඉද ඒව ටත්වා මෙහිම සිට බුද්ධස්ස දම්මන් සුනෝම බුදුරජාණන් වහන්සේගේ ධර්මය අසමු ඉති යැයි සාධකං මනාකොට ධම්මන් සුනන්ති ධර්මය අසත් දෙවනි එක චෝරෝ මක්ගේ තිරියන් දහවිත්වා පච්චහා රුක්කං ආරුහිත්වා අම්හාකන් සකුණන් චෝරේති චෝරෝ සොරා මක්ගේ තිරියන් දහවිත්වා මාර්ගයේ සරස දුව සරස කියන්නේ හරහා කියන එක මාර්ගයේ හරහා දුව තන් දුවලා පච්චහ පසුව රුක්කං ආරුහිත්වා ගසට නැග අම්හාකන් සකුණක් අපගේ නැතන් අපේ පක්ෂියා කුරුල්ලා සුචෝරේති සොරකම් කරයි ඉරසිත්තුන්ගනි එක සීහෝපන සායන් වනස්ස සමන්තා චරිත්වා මිගේ මාරයති සීහෝපන සිංහයා වනාහි සායන් සවස වනස්ස සමන්තා වනයේ හාත් පස චරිත්වා හැසිර ඇවිදලා මිගේ මාරේති මුවන් මරයි මාරේති කිව්වත් හරි මාරේති කිව්වත් හරි ඊට පස්සේ කම්මකාරස්ස පුත්තා මිත්තේහි සද්ධින් ගේහස්ස අන්තෝ මංචේසු නිසීදිත්වා දීපේ ජාලින්ති කම්කරුවාගේ පුත්‍රයෝ මිත්තේහි සද්ධින් මිතුරන් සමග ගේහස්ස අන්තෝ ගේ ඇතුළෙහි මංචේසු නිසීදිත්වා ඇඳන්හි හිඳ දීපේ ජාලින්ති පහන් දල්වත් ඊට පස්සේ පහ අහංගාමන් ගන්ත්වා මක්ගස්සච රුක්කස්සච අන්තරා පාසානී අම්හාකන් සුනකහන් ටපේමි අහං මම ගාමන් ගන්ත්වා ගමට ගොස් මක්ගස්සච රුක්කස්සච අන්තරා මාර්ගයටද ගසටද අතරෙහි පාසානී ගලෙහි අම්හාකන් සුනකන් ටපේමි අපගේ බල්ලා තබමි එතකොට මෙතන අන්තරා පාසානී කියන අතරෙහි ගලේ කියනකොට එතන සාමාන්‍ය අදහස් කරන්නේ මාර්ගයටත් ගහටත් අතරේ තියෙන ඇති ගලෙහි කියන එකයි 6 වානරෝ රුක්කෙහි නිසේදිත්වා රුක්කහස්ස සමන්තා මනුස්සේ ඕලෝකේති වානරෝ වඳුරා රුක්කෙහි නිසේදිත්වා ගසෙහි හිඳ රුක්කස්ස සමන්තා ගසේ හාත් පස මේ වටේ මනුස්සේ ඕලෝකේති මිනිසුන් බලයි 7 ඉදානිත්වං සුනකහෙන සද්දිින් ගේහං ගච්චසි අතවා ගාමන් ගච්චසි ඉදානි දැන් තුවං නුබ සුනකහෙන සද්දිින් බල්ලා සමග ගේහං ගච්චසි ගෙට යහිද අතවා නොහොත් ඒ නොහොත් කියන එතන එහෙම නැතිනම් එහෙමත් නැත්නම් ගාමන් ගච්චසි ගමට යහිද අන්න අතවා වාක්‍යයකදී කියන අතවා කියන නිපාතේ වාක්‍යයකදී යෙදෙන හැටි ඊට පස්සේ 8 තුම්හේ ඉදානි කුතෝ ඉද ආගච්ඡත නුඹලා දැන් කුතෝ කොයින් ඒ කියන්නේ කොහි සිට කියන එක ඉද මෙහි ආගච්ඡත පැමිණෙහුද නුඹලා දැන් කොහේ ඉඳලා ද මෙහෙට එන්නේ කියලා යහන්නේ 9 ඒකදා අම්හාකම් බුද්ධෝ දේවානන් ධම්මන් දේශේතුන් දේවලෝකං ගච්ඡේ ඒකදා එක්කලෙක අම්හාකම් බුද්ධෝ අපගේ බුදුරජාණන් වහන්සේ දේවානන් ධම්මන් දේශේතුන් දෙවියන්ට ධර්මය දේශනා කිරීමට දේවලෝකං ගච්ඡේ දෙව්ලොවට වැඩම කළ සේක 10 මයිහම් මිත්තෝ අම්හාකං ගේහං ආගන්ත්වා
තස්ස පාදේ මයිහම් මංචේ ටපේති මයිහම් මිත්තෝ මගේ මිතුරා අම්හාකං ගේහං ආගන්තවා අපේ ගෙට අපගේ ගෙට අවුත් තස්ස පාදේ ඔහුගේ පා නැත්නම් කකුල් මයිහම් මංචේ මගේ ඇඳෙහි ටපේති තබයි. ඔය ක්‍රමෙන් දීලා තියෙනවා නම් හරි දාගන්න. ඊට පස්සේ අපි දුන්න ක්‍රියාපද කිහිපයක් වර්ණන්වන්න බලමු අපි. චින්තේති කියන්නේ සිතයි කියන අර්ථයේ ක්‍රියාපදේ. චින්තේති චින්තෙන්ති චින්තේසි චින්තේත චින්තේමි චින්තේම අර්ථය බලා ගන්න පුළුවන් පිරිසට. ඊට පස්සේ චින්තයති ඒ චින්තේති කියන ක්‍රියාව තවත් ආකාරයකට වර්ණන් වෙනවා චින්තේති කියලා. චින්තේති චින්තයන්ති චින්තේසි චින්තේත චින්තයාමි චින්තයාම. ඊළඟට පූජේති ඒ කියන්නේ පුදයි එහෙම නැත්නම් පූජා කරයි කියන අර්ථය. පූජේති පූජෙන්ති පූජේසි පූජේත පූජේමි පූජේම. ඊට පූජේති පූජයන්ති පූජේසි පූජේත පූජයාමි පූජයාම. ඊට පස්සේ පීලේති පෙලයි පෙලනවා පීඩා කරනවා. පීලේති පීලෙන්ති පීලේසි පීලේත පීලේමි පීලේම. ඊළඟට පීලයති පීලයන්ති පීලයසි පීලයත පීලයාමි පීලයාම. ඊට පස්සේ උදේති උදා වෙයි. උදේති උදෙන්ති උදේසි උදේත උදේමි උදේම. ඊට පස්සේ උදයති උදා වෙයි. උදයති උදයන්ති උදයසි උදේත උදයාමි උදයාම. උඩ්ඩහෙති කියන්නේ පියාඹයි කියන එක. උඩ්ඩහෙති උඩ්ඩෙන්ති උඩ්ඩහෙසි උඩ්ඩහෙත උඩ්ඩේමි උඩ්ඩේම. උඩ්ඩයති උඩ්ඩයන්ති උඩ්ඩයසි උඩ්ඩයත උඩ්ඩයාමි උඩ්ඩයාම. ඊට පස්සේ චහදේති වසයි වහනවා කියන එක. චහදේති චාදෙන්ති චහදේසි චහදේත චහදේමි චාදේම. චාදේති චාදයන්ති චාදේසි චාදේත චාදයාමි චාදයාම. ඊට පස්සේ අභ්‍යාසය තියෙනවා කරන්න. පහත දී ඇති පාලි වාක්‍ය සිංහලට නගන්න. පළවෙනි එක මයිහම් මිත්තා අජ්‍ය දාසේහිච කම්මකාරේහිච සද්දින් ගාමං ගන්ත්වා සුවේ පුන ඉද ආගන්තුන් චින්තෙන්ති. දෙක මයං පුප්පහානි ආදාය විහාරං ගන්ත්වා තානි බුද්ධස්ස පූජේම. 3 චෝරා මග්ගේ ටහත්වා මනුස්සේ ගහෙත්වා පීලෙන්ති. 4 සුරියෝ පාතෝ ඒව පුරත්හිමාය දිසාය උදයති. 5 සකුණා මනුස්සේ දිස්වා භායිත්වා රුක්කම්හා කිප්පං ආකාසං උඩ්ඩෙන්ති. 6 අම්හාකම් පුත්තා හත්තේහි කාකං චහදයන්ති. එතකොට මේ එතන වාක්‍ය 6ක් තියෙනවා. වාක්‍ය 6 අමුතු වචන. ආගන්තුන් කියන්නේ එන්නට නැත්නම් පැමිණෙන්නට කියන අර්ථය පදයක්. පුප්පහානි කියන්නේ මල්. තානි කියන්නේ ඒවා. ගහෙත්වා කියන්නේ අල්ලාගෙන. පුරත්හිමාය දිසාය කියන්නේ නැගෙනහිර දිශාවෙන් කියන එක. හොඳයි. ඒ ටිකත් ලියන්න. ඔයවට ඊට පස්සේ තියෙනවා අභ්‍යාස දෙවෙනි එක. මෙතන තියෙනවා වික්කිනාති කියලා ක්‍රියාපදේ වර්ණංවල. වික්කිනාති කියන ක්‍රියාව. වික්කිනාති කියන්නේ විකුණයි කියන අර්ථයේ ක්‍රියාපදේ. වික්කිනාති වික්කිනන්ති වික්කිනාසි වික්කිනාත වික්කිනාමි වික්කිනාම. විකුණයි විකුණත් විකුණෙහි විකුණහු විකුණමි විකුණමු. එතකොට අර පාලේති කියන ක්‍රියාපදයට ටිකක් වෙනස්ව වර්ණගෙන්නේ. පාලේති කියන එක පාලේති පාලෙන්ති කියලා වර්ණගුණ. ඒ වගේම පාලයති පාලයන්ති කියලාත් වර්ණගුණනේ.
මේකේ ක්‍රම දෙකටම වර්ණගින් නැහැ. එතකොට මේ වික්කිනාති කියන ක්‍රියාව මේ ක්‍රමයෙන් පමණයි වර්ණගින්නේ. එතකොට මේ වික්කිනාති ක්‍රියාව වගේ වර්ණගෙන තවත් ක්‍රියාපද කීපයක් තියෙනවා. අන්නේ ක්‍රියාපද වර්ණගන්න පළවෙනි එක තමයි කිනාති. කියන්නේ මිලදී ගන්නවා කියන එක. මිලට ගනී. ජානාති කියන්නේ දනි. කියන්නේ දැනගන්නවා. ගන්හාති කියන්නේ ගනී කියන අර්ථයේ ක්‍රියාව. සුනාති අසයි අර්ථේ. මිනාති මනි මයිනවා කියන එක. ජිනාති කියන්නේ දිනයි. උග්ගන්හාති උගනී ඉගෙන ගන්නවා. ඕචිනාති ඒක අපි උච්චාරණය කරන්නේ ඕචිනාති කියලා. කඩා රැස් කරයි කියන එකයි අර්ථය. හොඳයි ඔය ටිකත් අර වික්කිනාති කියන ක්‍රියාව විදිහට වර්ණංවන්න තේරුමත් සමග අපි ඊළඟ දවසේ බලමු එතකොට. හොඳයි. එහෙමනම් අපි අදට නියමිත පාලි පාඩමත් මෙතකින් අවසන් කරනවා. එමනම් අද දවසේදී අපි අභිධර්මයේ පාඩම තුලින් අකුසල රාශියට අයිති චෛසික කිහිපයක් පැහැදිලි කරගත්තා. ඒ වගේම පාලි පාඩමේදී අපි තවත් අලුත් ක්‍රියාපද ආදී ඉගෙන ගත්තා. මේ තුලින් సంతානී කුසල් සිතුවිලි පහළ වුණා. මේ කුසල් සිතුවිලි වල ආනිසංස වශයෙන් හැම දිනාටම නිදුක් නිරෝගී දිගාසිරි සැලසේවා, සම්‍යක් ප්‍රාර්ථනා මුදුන්පත් වේවා. ඒ වගේම තව තවත් මේ ධර්මයන් දැන කියා ගන්න, අවබෝධ කරගන්නට, වටහා ගන්න, සම්මර්ෂණය කරගන්න ශක්තිය, ධෛර්යය, වාසනාව, වීරිය සැලසේවා. විවේක පසුබිම, විවේක පරිසර සෑම සිළු දෙනාටම ලැබේවා. සත්පුරුෂ කල්යාණ මිත්‍රයන්ගේ උදව් උපකාරත්වය සඳහා ලැබේවා. දිව්‍යතා මණ්ඩලී ධාර්මික දේව ආරක්ෂාවත් ලැබේවා. හැම දෙනාටම ප්‍රාර්ථනා පරිදි නිවනින් සැනසෙන්න මේ පින් එකසේම හේතුපකාර වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඒ වගේම අපට මේ ධර්මයන් කියා දුන්නු ගුරුතුමන් වහන්සේලාටත්, හදා වඩා පෝෂණය කරපු දෙමාපියන්ටත්, ඒ වගේම ශාසනික මව්වරු, පියවරු, සහෝදර සහෝදරියන්ටත්, ඒ වගේම බුද්ධ ශාසනය වෙනුවෙන් කාලය, ධනය, ශ්‍රමය කැප කරලා ගිලන් බවෙන් පසුවන, මේ වෙනකොට ගිලන් බවෙන් පසුවන හැම දෙනාටමත්, ඒ වගේම මේ වැඩසටහන විකාශනය කිරීම සම්බන්ධයෙන් විශාල වෙහෙසක් දරන පේකැලුම් මහත්මයා ප්‍රධානී සත්පුරුෂ මණ්ඩලයටත් මේ උතුම් පුණ්‍ය ශක්තිය ජීවිතයට ආශිර්වාදයක්ම වේවා. නිදුක් නිරෝගී දිගාසිරි සැලසේවා. සම්‍යක් ප්‍රාර්ථනා මුදුන්පත් වේවා. කෙලවර නිවනින් සැනසෙන්නටම ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඒ වගේම ශාසනාරක්ෂක, ලෝකපාලක, ආත්මාරක්ෂක, අල්පේශාක්‍ය, මහේශාක්‍ය දිව්‍යතා මණ්ඩලයටත් මේ පින් දැනේවා, පෙනේවා, මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියෝ සැපයෙන් සැපයට පත්වෙත්වා. කෙලවර නිවනින් සැනසෙත්වා. බුද්ධ ශාසනය, බුද්ධ ශ්‍රාවකයන් නිරතුරුවම ආරක්ෂා කරත්වා කියලා අපි පුණ්‍යානුමෝදනා පූර්වක ආරාධනා කරමු. ඒ වගේම මිය පරලොව ගොස් පින් බලාපොරොත්තුවෙන් පසුවන සෑම සියලු දෙනාටමත් මේ පින් දැනේවා, පෙනේවා, පින් අනුමෝදන් වෙත්වා. හැම දෙනාගේම ජීවිත සැපවත් බවට පත්වේවා. කෙලවර නිවනින් සැනසෙත්වා කියලා පුණ්‍යානුමෝදනා කරමු ඥාතීන්ටත්. ඒ වගේම අප හැම දෙනාටම මේ උතුම් පුණ්‍ය ශක්තිය සතර මාර්ග සතර ඵල පිළිවෙලින් උතුම් නිවනින් සැනසෙන්නටම හේතුපකාර වේවා කියන ප්‍රාර්ථනාව ඇති කරගෙන මං කීවට පසුව මේ වාක්‍ය කියමින් නිවන් සුව ප්‍රාර්ථනා කරමු. ඉදම්මේ පුඤ්ඤ කම්මං ධම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුංචතු සබ්බ දුක්ඛා පමුංචතු මාගේ මේ පුණ්‍ය ධර්මය මාගේ මේ පුණ්‍ය ධර්මය මාර්ගඵල නිවන් පිණිසම මාර්ගඵල නිවන් පිණිසම හේතු වේවා හේතු වේවා වාසනාව වේවා. වාසනාව වේවා. සාදු සාදු සාදු. ශ්‍රී බුද්ධ වර්ෂ 2564ක් වූ වක් මස අමාවක පොහෝ දින යට යෙදුණු 25 වැනි අභිධර්ම වැඩසටහනයි ඒ අවසන් වෙනට යෙදුනේ. පෞරාණික තේරවාදය ත්‍රිපිටක අධ්‍යයන වැඩසටහන ඔස්සේ මේ වන විට චිත්ත කාණ්ඩයට අයත් සිත් කෙටි ක්‍රමයෙන් 89ක් වූ සිත් ටිකත්
දීර්ඝ ක්‍රමයෙන් 121ක් වූ සිත් ටිකත් සාකච්ඡා කර අවසන් කරන්නට යෙදුණා. ඒ වගේම චෛතසික කාණ්ඩයට අයත් චෛතසික අතරින් අන්‍ය සමාන රාශියට අයත් චෛතසික සියල්ලම සාකච්ඡා කර අවසන් කර අද දිනේදී මේ 25 වෙනි අභිධර්ම පාඩම තුළින් අකුශල රාශියට අයත් චෛතසික සාකච්ඡා කිරීම ආරම්භ කරන්නට යෙදුණා. ඉතින් මේ ආකාරයට දවසින් දවස ලෞතර බුදුරජාණන් වහන්සේ විසින් අපට නිවන් මාර්ගය පැහැදිලි කර ගැනීම සඳහා, නිර්වෘල් කර ගැනීම සඳහා, නිවන් මාර්ගයේ නිසි ලෙස ගමන් කිරීම උදෙසා අපේ චිත්තසංතානවල පහළ වෙන අකුසල් පිළිබඳව දැන කියා ගන්නට, පැහැදිලි කරන්නට යෙදුණු ඒ දේශනාව වූ අභිධර්ම දේශනාව. නිවැරදි ලෙස කුසල් වඩන ආකාරය පැහැදිලි කළා වූ කුසල ධර්ම පිළිබඳව වූ දේශනාව වූ අභිධර්ම දේශනාව ආදී කොට ඇත්තා වූ මේ පරම ගම්බීර වූ නිර්මල ශ්‍රී සද්ධර්මය ඉගෙන කියා ගනිමින් මේ අපි සමග සහ සම්බන්ධ වන ඔබ සෑම සියලු දෙනාටම නිදුක් නිරෝගී තිර ජීවනය සැලසේවා, මේ ධර්මය නිවන් අවබෝධය පිණිසම හේතු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අද දිනේ මේ උතුම් ධම්සභා මණ්ඩපයට වැඩම කොට අපට මේ ධර්මඥානය ලබා දීම සඳහා මේ ධර්මකාරණා පිළිබඳව නිර්වෘල් නිවැරදි පිරිසුදු දැනුමක් ඇති කරවීම සඳහා මහත් වෙහෙසක් ගනිමින් මේ ධර්මය පැහැදිලි කර දුන්නා වූ අපේ ගෞරවනීය පූජනීය ගුරු දේවෝත්තමයන් වහන්සේ, මහනුවර අම්පිටිය උඩගම චිත්ත විවේකාශ්‍රමාධිපති නම කියන්නට අවසරයි පූජනීය විනයාචාර්ය ගලේවැල ඥානදස්සන ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ. ගෞරවනීය ස්වාමින් වහන්සේට මේ සිද්ධ කර ගන්නට යෙදුනා වූ සකල විපුල කුසල සම්භාරානුභව බලයෙන් අප විසින් අපේ ජීවිතේ පුරාවටම මේ දක්වා සසර පුරාවටත් රැස් කරගත්තා වූ සියලුම කුසල සම්භාර ශක්තියේ ආනුභාවානුභව බලයෙන් නිදුක් නිරෝගී තිර ජීවනයේ සැලසේවා, කායික මානසික සැනසෙල්ල උදාපත් වේවා, ස්වාමින් වහන්සේගේ ධර්මඥාන භාවනාඥාන දිනු පමුණු වේවා, සීලාදී ගුණධර්ම වඩා ගන්නට ලැබේවා. ස්වාමින් වහන්සේ පියවරෙන් පියවරට නිවන් මාර්ගයට යොමු වෙමින් ප්‍රාර්ථනීය බෝධියකින් නිර්වාණ අවබෝධය පිණිසම මේ උදාාරතර පින්කම හේතුපනිශ්‍රේ වේවා කියලා අපි සාදුකාර දීලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම මේ උදාාරතර පින්කමට নানা ප්‍රකාර ආකාරයෙන් සහ සම්බන්ධ වන්නා වූද, ඒ වගේම මේ ධර්මය ඉගෙන කියා ගනිමින් මේ සහ සම්බන්ධ වන්නා වූ ඔබ අප සෑම සිළු දෙනාටමත් මේ උදාාරතර පින්කම නිර්වාණ ගාමිනී කුසලයක්ම වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. හොඳයි. ඒ වගේම මේ උදාාරතර පින්කම සාර්ථක කරගන්න නන් අයුරින් සහයෝගය දුන්නා වූ ඇසට පෙනෙන නොපෙනෙන සෑම සිළු දෙනාටමත් මේ උදාාරතර පින්කම සංසාර දුකින් අත මිදලා සදාතනික සැනසෙල්ල වූ නිවනින් සැනසීම පිණිසම වේවා කියලත් ප්‍රාර්ථනා කරමින් අද දවසට નિયમિત අභිධර්මය හා පාලි භාෂා පුහුණුව අපි එහි පළමු වර්ධය නිමා කරන්නටයි සූදානම. මොකද මින් අනතුරුව සජීවී වැඩසටහනට සම්බන්ධ වන පිරිස සඳහා ධර්ම සාකච්ඡාව ආරම්භ වෙනවා. ඔබට මේ දක්වා තිබුණු ප්‍රශ්න සම්බන්ධයෙන්, මේ දක්වා සාකච්ඡා කරනු පාඩම් සම්බන්ධයෙන් යම් ගැටලුවක් වේ නම් මීළඟ වැඩසටහනට සහ සම්බන්ධ වෙලා ඔබට පුළුවන් ඒ ගැටලු ගෞරවනීය ස්වාමින් වහන්සේගෙන් ඍජුවම විමසා ගන්න. ඒ නිසාවෙන් මේ අභිධර්ම සාකච්ඡාව සඳහා తాවකාලිකව හෝ ඔබේ තිබෙන ගැටලු විසඳා ගැනීම සඳහා හෝ සම්බන්ධ වීමට කැමති නම් tripitaka.lesson@gmail.com අපේ පෞරාණික තේරවාදය ඊමේල් ලිපිනය ඔස්සේ අපව සම්බන්ධ කරන්න. අපි ඔබට සම්බන්ධ වීමට අවශ්‍ය පරිසරය සලසා දෙන්නම්. හොඳයි. එසේනම් ඒ පණිවිඩයත් ලබා දෙමින් අද දිනයට નિયમિતව තිබුණු 25 වැනි පෞරාණික තේරවාදය ත්‍රිපිටක අධ්‍යයන වැඩසටහන් මාලාවේ 25 වැනි අභිධර්ම හා පාලි භාෂා පුහුණු පාඩම මෙතනින් අපි સમાપ્ત කරනවා. සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි. අපි ගෞරවනීය ස්වාමීන් වහන්සේ වන්දනා කරමු මේ වැඩසටහන නිල වශයෙන් පළමු වර්ධය අවසන් කිරීමට. අවසරයි ස්වාමීනි. ඕකාස වන්දාමි භන්තේ සුඛී හෝතු.
මයා කතං පුඤ්ඤං සාමිනානුමෝදිතබ්බං සාදු සාදු අනුමෝදාමි. සාමිනා කතං පුඤ්ඤං මයිහං දාතබ්බං සාදු අනුමෝදිතබ්බා. සාදු සාදු අනුමෝදාමි ඕකාස ద్వාරත්තේන කතං සබ්බං අච්චයං කමත මේ බන්තේ කමාමි කමිතබ්බා. සාදු කාස කමාමි බන්තේ සුඛී හෝතු නිබ්බාන පච්චේ හෝතු සබ්බ දුක්ඛා පමුංචතු. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලබේන මයා ලද්දං බුද්ධ පුත්තං නමාමහං සුපත් වේවා.